ආයුබෝවන් ළමයි ඔයගලන් සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ දවසේදී මුල සිට පවත්වනු ලබන ගිණුම් කරන වැඩසටහනත් එක්ක උදේ අපි මේ පන්තියේ මේ වන විට 10 වසර ව්‍යාපාර අධ්‍යයන පාඩම් සියල්ල අවසන් කළා. ඒ වගේම 10 වසර ගිණුම් කරණය පළමු පාඩම ඒ තමයි ගිණුම් කරණය හැඳින්වීම කියන පාඩම් එකකත් අපි සාකච්ඡා කිරීම කළා. වත්කම් වගකීම් ආදායම් වියදම් හිමිකම් කියන ගිණුම් කරන මූලිකාංග පහ අපි කතා කරලා ඒ සම්බන්ධව ගැටලු විසඳලා නේ අපි පාඩම අවසන් කළා. අද දවසේදී අපි පාඩම ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපේ 10 වසර දෙවන ගිණුම් කරන පාඩම. ඒ තමයි ගිණුම් කරන සමීකරණ පාඩම් ඒකකයේ ගිණුම් කරන සමීකරණ පාඩම් ඒකකයේ මේකත් අපිට අනෙකුත් ගිණුම් කරන පාඩම් වලට වැදගත් පාඩමක්. මොකද අපේ ඊළඟ පාඩම තමයි ද්විත්ව සටහන්. එහෙම නැත්නම් අපි කියනවා ඩබල් එන්ට්‍රි පාඩම නේ. එතකොට මේ හරබැර පාඩමට මූලාරම්භයක් නැත්නම් ඒකට පළමු අඩිතාලම විදිහට මේ වත්කම් වගකීම් පාඩම නැත්නම් මේ ගිණුම් සමීකරණ පාඩම ඉතාමත් වැදගත් වෙනවා. මොකද අපි ද්විත්ව සටහන් හදන්න වත්කම් වැඩිවීම වගකීම් අඩුවීම හඳුනාගත යුතුයි. එතකොට ද්විත්ව සටහන් පාඩමෙන් පස්සේ නැවතත් මුදල් පොත බැංකු ගිණුම බැංකු සැසඳුම් ගැනුම් ජර්නල් විකුණුම් ජර්නල් මේ වගේ පාඩම් එකක කිහිපයක් අපිට 10 වසර ගිණුම් කරන්නේ තුලදී හම්බ වෙනවා. එතකොට ලබන සතියේ ඉඳන් ඔයගලන්ට පාසල් නිවාඩුව ආරම්භ වෙන නිසා අපි මෙම මුල සිට පන්තිය දවස් කිහිපයක් උදෑසන වරුවේ පවත්වනවා අනිවාර්යයෙන්ම. එහෙම නැති වුණොත් අපිට 11 වසර පාඩම් මේකකත් මේ පන්තිය තුලදී ආවරණය කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන් මේ ලැබෙනු නිවාඩු මාසයේ අපි පොඩි වැඩ ප්‍රමාණයක් වැඩිපුර කරනවා. ඒ නිසා ඔයගොල්ලන් මේ පන්ති වලට බලලා ඒවට සම්බන්ධ වෙන්න. විශේෂයෙන් මම බලාපොරොත්තු වෙනවා 10 වසර ගිණුම් කරණය සම්පූර්ණයෙන්ම වගේ මේ පන්තිය තුලදී මේ මාසයේ තුලදී අවසන් කරගන්න. ඒ නිසා ඒවට බලලා සූදානම් වෙන්න. හරි. එහෙනම් අපි අද දවසේදී වැඩ කටයුතු ආරම්භ කරමු. අපිට අද දවසේදී ආරම්භ කරන්න තියෙන ගිණුම් කරන සමීකරණ කියන කොටස අපේ 10 වසර ගිණුම් කරණේ දෙවනි පාඩම් එකකේ තමයි මේක. මේකිනුත් අපිට රචනා ප්‍රශ්න පත්‍රය වගේම කෙටි ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න කිහිපයක්ම ලැබෙනවා. ඒ සියල්ල අපිට පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ නිසා අපි පොඩ්ඩක් උනන්දු වුණොත් මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හරි. එහෙනම් මුලින්ම බලමු මොකද්ද ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ. ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකක්ද? මොකක්ද මේ ගිණුම් සමීකරණයෙන් පෙන්වන්නේ? අපි මුලින් මේක දැනගන්න ඕනේ. ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකක්ද? සමීකරණයෙන් මොනවද පෙන්වන්නේ? ඔයා දන්නවා සමීකරණයක් කිව්වම ඒකේ ප්‍රධාන අංග කිහිපයක් තියෙනවා. ඕනෑම සමීකරණයක ප්‍රධාන අංග කිහිපයක් තියෙනවා. ඒ තමයි සමාන පදයක් තියෙනවා. සමීකරණවල මැද සමාන පදයක් තියෙනවා. සමාන පදෙන් දෙපැත්තේ පද තියෙනවා. මේ දෙපැත්තේ තියෙන පද මේ සමීකරණයේ සමාන පදයෙන් මගින් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ පැත්ත මේ පැත්තට සමානයි. වම් පැත්ත දකුණු පැත්තට සමානයි. සමීකරණයක ඕනම සමීකරණයක තියෙන ප්‍රධාන අංග ටික තමයි ඔය. සමාන පදයක් තියෙනවා දෙපැත්තේ පද තියෙනවා ඒව සමාන වෙනවා. හරි. එහෙනම් ගිණුම් සමීකරණය කියන්නේ ඒ වගේ එකක්. ගිණුම් සමීකරණේ සමාන පදයක් තියෙනවා දෙපැත්තේ පද වගේක් තියෙනවා ඒව එකිනෙකට සමාන වෙනවා. මම පොඩ්ඩක් ඔයාලට ගිණුම් සමීකරණය ඇඳලා පෙන්නන්න. අපේ ජනප්‍රියම ගිණුම් සමීකරණය ඔයා දන්නවා. ඒ තමයි වත්කම් සමානයි වගකීම් ධන වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් කියන ගිණුම් සමීකරණය. ඔයාලා පේනවානේ මේකෙත් තියෙන අර්ථ කිව්වා වගේ සමාන පදයක් නේ. සමාන පදයක් තියෙනවා. එතකොට මේකෙත් මෙන්න මේ පදවල එකතුව මේ පදයට සමාන වෙනවා. වගකීම් හිමිකම් වල එකතුව පුතේ වත්කම් වලට සමාන වෙනවා. ඔක තමයි ගිණුම් සමීකරණය. එතකොට මේක හැදෙන්නේ කොහොමද? මේකේ මොනවද පෙන්නන්නේ? අපි දැන් මේ ගැන කතා කරමු. ඉතින් ඔයාලා දන්නවා ව්‍යාපාරයක ඉන්නවා අයිතිකරුවෙක්. සෑම ව්‍යාපාරයකම අයිතිකරුවෝ ඉන්නවා. සමහර ව්‍යාපාරවල එක අයිතිකරුවෙක් ඉන්නවා. සමහර ව්‍යාපාරවල අයිතිකරු ගණනාවක් ඉන්නවා. එක අයිතිකරුවෙක් ඉන්න ව්‍යාපාරයක් තියෙනවා. අයිතිකරු ගණනාවක් ඉන්න ව්‍යාපාරයක් තියෙනවා. ව්‍යාපාරයක් අපි කරගෙන යනකොට අපිට සම්පත් අවශ්‍ය වෙනවා. ව්‍යාපාර කරන්න බැරි සම්පත් නැතුව
සම්පත් නැතුව ව්‍යාපාර කරන්න පුළුවන් නම් හැමෝම කැමතිනේ ව්‍යාපාර කරන්න. ව්‍යාපාරයක් ආරම්භ කරන විවිධාකාර සම්පත් උන යන්ත්‍ර, මුදල්, තොග, ගොඩනැගිලි, මෝටර රථ නේ ඔය වගේ ව්‍යාපාරයක් කරනකොට අපිට විවිධ සම්පත් අවශ්‍ය වෙනවා. දැන් උදාහරණයක් ගත්තාම මේ ව්‍යාපාරය මට කරගෙන යන්නත් පරිගණකයක්, කැමරාවක්, මේ බෝඩ් එකක්, ගොඩනැගිල්ල වගේ සම්පත් ඕන. ඉතින් මම මේ සම්පත් වලට යම් ආයෝජනයක් කරලා තියෙනවා. මුදල් යොදවලා කැමරාවක්, පරිගණකයක්, බෝඩ් එකක්, බිල්ඩිමක් අරගෙන තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ව්‍යාපාරයක් කරන්න නම් අනිවාර්යයෙන්ම සම්පත් අවශ්‍ය වෙනවා. ව්‍යාපාරයක් කරන්න පුතේ සම්පත් අවශ්‍ය වෙනවා. ඒ සම්පත් ව්‍යාපාරයට යොදවන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවා. ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාරයේ අයිතිකරුවා තමයි ව්‍යාපාරයට සම්පත් දාන. අයිතිකරුවන් කීප දෙනෙක් ඉන්නවා නම් ඒ කීප දෙනාම ව්‍යාපාරයට සම්පත් දානවා. ඕගොල්ලන් දන්නවා ව්‍යාපාරයකට සම්පත් දානකොට ඒ අයිතිකරුවට ගොඩනගෙනවා අයිතියක්. ඕනම අයිතිකරුවෙක් ව්‍යාපාරයට සම්පත් දානකොට ඔහු සම්පත් දාන ප්‍රමාණයට සමානව ඔහුට ගොඩනගෙනවා අයිතියක්. ඒ අයිතිය අපි ලස්සන නමක් කියනවා. කියන්න බලන්න. දැන් උදාහරණයක් අපි හිතමු මෙහෙම. මේ අයිතිකරුවා ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 5ක් දැම්ම කියලා හිතන්නකෝ. මෙයා රුපියල් ලක්ෂ 5ක් දැම්ම නම් පුතේ මෙයාට තියෙන අයිතියක් කීයද? ලක්ෂ 5යිනේ. මෙයා රුපියල් ලක්ෂ 5ක් ව්‍යාපාරයට දැම්මම එයාට තියෙන අයිතියක් රුපියල් ලක්ෂ 5යි නේද? එතකොට මේ ලක්ෂ 5ට අපි මොකද්ද කියන්නේ? ඒකට අපි කියනවා හිමිකම කියලා. ඒකට අපි කියනවා හිමිකම කියලා. ව්‍යාපාරයකට රුපියල් ලක්ෂ 5ක් දානවා අයිතිකරුවා. ඒ ලක්ෂ 5 දැම්මම යාට ලක්ෂ 5ක අයිතියක් කියනවා. ඒ ලක්ෂ 5ට අපි කියනවා හිමිකම කියලා. හරි. එතකොට මේ ව්‍යාපාරයේ තියෙන්නේ දැන් අයිතිකරුවා දාපු ලක්ෂ 5 විතරයිනේ. ඒ ලක්ෂ 5 කියන්නේ වත්කම්නේ පුතේ මේ බලන්න. අයිතිකරුවා රුපියල් ලක්ෂ 5ක් දැම්මා. ඒකට අපි කියනවා වත්කම්. රුපියල් ලක්ෂ 5ක් දැම්මා ඒක වත්කමක්. ඒ වගේම අයිතිකරුවා දාපු ලක්ෂ 5 විතරයි මේ ව්‍යාපාරයේ තියෙන්නේ. එහෙනම් වත්කම් ටික සමාන වෙනවා හිමිකමට. එහෙනම් අයිතිකරුවාගේ හිමිකමත් ලක්ෂ 5යි. මේ ව්‍යාපාරයේ වත්කම් තියෙනවා ලක්ෂ 5ක්. ඒ වගේම අයිතිකරුවාගේ අයිතිය තියෙනවා ලක්ෂ 5ක්. පැහැදිලිද? හරි. ඔන්න අපි එක ගිණුම් සමීකරණයක් හදාගත්තා. මොකක්ද එක ගිණුම් සමීකරණය? ඒ තමයි වත්කම් සමානයි හිමිකම. දැන් සරට කියන්න වත්කම් සමානයි හිමිකම කියන ගිණුම් සමීකරණයේ ගොඩනැගෙන්නේ මොන වගේ අවස්ථාවලද? හැම වෙලාවෙම එහෙම වෙනවද? නෑ. එහෙම වෙන්නේ කොයි වෙලාවටද? ව්‍යාපාරයේ අයිතිකරුවන් විතරක් ව්‍යාපාරයට සම්පත් සපයලා තියෙන වෙලාවට. ව්‍යාපාරයේ අයිතිකරුවන් විතරක් ව්‍යාපාරයට සම්පත් සපයලා තියෙනවා නම් ඒ ව්‍යාපාරයේ තියෙන සියලු වත්කම් ඒ ව්‍යාපාරයේ අයිතිකරුවන්ට අයිති. මගේ ව්‍යාපාරයේ මේ ඉඩම් ගොඩනැගිලි මේ යන්ත්‍ර මෝටර රථ මේ ලී බඩු මේ ගෘහ භාණ්ඩ මේ ඔක්කොම දේවල් අරන් තියෙන්නේ මගේ සල්ලි වලින් නම් මේ ව්‍යාපාරයේ තියෙන සියලු වත්කම් මට අයිති. ඒ කියන්නේ වත්කම් සමානයි හිමිකම. එහෙනම් මතක තියාගන්න වත්කම් සමානයි හිමිකම කියන ගිණුම් සමීකරණය ගොඩනැගෙන්නේ ව්‍යාපාරයේ තියෙන සියලු වත්කම් අයිතිකරුවන් විසින් ආයෝජනය කරලා තියෙනවා නම්. උදේට මතක තියාගන්න. බාහිර පාරිශ්‍රමයන්ගෙන් කිසිදු ණයක් අරගෙන නැහැ. සම්පූර්ණ සල්ලි යොදලා තියෙන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්. එතකොට අපි කියනවා වත්කම් සමානයි හිමිකම කියලා. එතකොට පුතේ ඔයා දන්නවා ව්‍යාපාරයක් කරගෙන යන්න අයිතිකරුවන්ගේ මුදල් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ව්‍යාපාරයක් අපිට පවත්වාගෙන යන්න අයිතිකරුවන්ගේ මුදල් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට ව්‍යාපාරය වර්ධනය කරන්න අනිවාර්යයෙන්ම ණය ගන්න වෙනවා. දැන් මේ ව්‍යාපාරය තව පුළුල් කරන්න හොඳ HD කැමරාවක් ගන්න, මේ වගේ හොඳ තව මීට වඩා ලොකු ස්මාර්ට් බෝඩ් එකක් ගන්න. සමහර විට මට බාහිර පාරිශ්‍රමයන්ගෙන් මුදල් ඉල්ල ගන්න වෙන්න පුළුවන්. එතකොට ඉතින් අපි කරන ප්‍රධාන දේ මොකද්ද?
බැංකුවකට ගිහිල්ලා ණයක් ගන්න එකනේ නේද? බැංකුවකින් අපි ණයක් ගන්නවා. දැන් ව්‍යාපාරිකයෝ නිසා ව්‍යවසායකත්ව ණයක් වගේ ගන්න පුළුවන්. එතකොට පොඩ්ඩක් ඉතින් සානදායී ක්‍රමයකට ලබා දෙනවා. එතකොට පුතේ අපේ ව්‍යාපාරය දියුණු කරගන්න වර්ධනය කරගන්න අපි බැංකුවෙන් ණයක් ලබා ගත්තාම මේ ව්‍යාපාරයේ තියෙන වත්කම් ටික දැන් ගොඩ නැගෙන්නේ අයිතිකරුවගේ සල්ලි වලින් විතරක් නෙවෙයි. බාහිර පාර්ශවයන්ගේ සල්ලි වලින් ව්‍යාපාරයේ වත්කම් ගොඩ නැගෙනවා. මේ හිතන්න මට ඕනේ පුතේ ව්‍යාපාරයට වාහනයක් ගන්න. මගේ ගාව ඒකට සල්ලි නැහැ. මං යනවා බැංකුවට ගන්නවා රුපියල් ලක්ෂ 2ක ණයක්. රුපියල් ලක්ෂ 2ක ණයක් අරගෙන මම මොකද කරන්නේ? වාහනයක් ගන්න. මං යනවා බැංකුවට බැංකුවෙන් ඉල්ල ගන්නවා ලක්ෂ 2ක ණයක්. ඒ ලක්ෂ 2ක ණය මොකක් හරි ආයතනයකට දීලා ගෙවීමේ ක්‍රමයට හරි එකපාර හරි වාහනයක් ගන්නවා. දැන් මගේ ව්‍යාපාරේ අර මම දාපු ලක්ෂ 5ට අමතරව පුතේ ලක්ෂ 2ක මෝටර රථයකුත් තියෙනවා. ඒ කියන්නේ මගේ ව්‍යාපාරයේ ඔක්කොම වත්කම් කීයක් තියෙනවද? ලක්ෂ 7ක් තියෙනවා. මගේ ව්‍යාපාරයේ ඔක්කොම වත්කම් ලක්ෂ 7යි. කොහොමද ලක්ෂ 7 උනේ? මම ලක්ෂ 5ක් දැම්මා. ඊට අමතරව මම බැංකුවේ ණයක් ගත්තා ලක්ෂ 2ක. ඒ ලක්ෂ 2ත් මේකට දැම්මා. නේ? දාලා වාහනයක් ගත්තනේ. එහෙනම් මගේ ලක්ෂ 5යි ලක්ෂ 2කේ වාහනයයි ලක්ෂ 7ක් තියෙනවා. එතකොට මම දැම්මේ ලක්ෂ 5 නිසා මට අයිති ලක්ෂ 5 විතරයි. බාහිර පාර්ශවයන් බැංකුවෙන් මම ලක්ෂ 2ක් ගත්තා. ඒක නැවත බැංකුවට මම ගෙවන්න ඕනේ. අපි කලින් පාඩමේ ඉගෙන ගත්තා. ඒකට කියනවා වගකීමක් කියලා. එහෙනම් බලන්න ව්‍යාපාරයේ තියෙන වත්කම් ලක්ෂ 7ක්. ඒ වත්කම් දාලා තියෙන්නේ මම ලක්ෂ 5කුයි බැංකුව ලක්ෂ 2කුයි නේ. මම ලක්ෂ 5ක් දැම්මා බැංකුව ලක්ෂ 5ක් ලක්ෂ 7ක් ලක්ෂ 2ක් දැම්මා. අය බලන්න මම ලක්ෂ 5ක් දැම්මා බැංකුව ලක්ෂ 2ක් දැම්මා. අපි දෙගොල්ලන්ගෙම සල්ලි වලින් තමයි ව්‍යාපාරයේ මුළුවත්කම ලක්ෂ 7ක් උනේ. එහෙනම් ගිණුම් සමීකරණයෙන් මොකද්ද පෙන්වන්නේ? ගිණුම් සමීකරණයෙන් පෙන්වන්නේ ව්‍යාපාරයේ තියෙන වත්කම් ප්‍රමාණය සහ ඒ වත්කම් සැපයුම් පාර්ශවයන්ට තියෙන අයිතියේ ප්‍රමාණය. මේ හිමිකම කියන්නේ මට අයිති ප්‍රමාණය, වගකීම කියන්නේ බාහිර පාර්ශවයන්ට හිමි ප්‍රමාණය. ආයෙත් අහන්න ගිණුම් සමීකරණයකින් පෙන්නන්නේ පුතේ ව්‍යාපාරයේ කොච්චර වත්කම් තියෙනවද? ඒ වත්කම් ලබා දුන්න පාර්ශවයන්ට කොච්චර අයිතියක් තියෙනවද කියන එක. දැන් මේ බලන්න කලින් පෙන්නුවා මගේ ව්‍යාපාරයේ ලක්ෂ දැන් මේ සමීකරණය බලන දරුවෙක්ට පේනවා ව්‍යාපාරයේ ලක්ෂ 5ක් වත්කම් තියෙනවා. ඒ ලක්ෂ 5ම අයිතිකරුට අයිති. බාහිර පාර්ශවයන්ගෙන් මුකුත් තරන්නේ. ඒගොල්ලන්ට මුකුත් අයිතියක් නැහැ. සම්පූර්ණයෙන්ම අයිතිකරුට ලක්ෂ 5ක වත්කම් තියෙන එක ඔක්කොම අයිතිකරුට අයිති. හැබැයි මේක බලන කෙනාට පේනවා මේ ව්‍යාපාරයේ ලක්ෂ 7ක වත්කම් තියෙනවා. යන්ත්‍ර මෝටර රථ ගොඩනැගිලි ඔක්කොම ලක්ෂ 7ක් තියෙනවා. ඒකෙන් අයිතිකරුට අයිති ලක්ෂ 5යි. මේ අයිතිකරුට 5යි අයිති. ඉතුරු දෙක බැංකු වලට වගේ මූල්‍ය ආයතන වලට අයිති. අන්න එහෙනම් ගිණුම් සමීකරණයෙන් මොකද්ද පෙන්නන්නේ? ව්‍යාපාරයේ තියෙන වත්කම් ප්‍රමාණය සහ එම වත්කම් සැපයූ පාර්ශවයන්ට ඇති අයිතියේ ප්‍රමාණය ගිණුම් සමීකරණයකින් පෙන්වනවා. ඒක හොඳට මතක තියාගන්න. අපි මේ සමීකරණයක් හදලා පෙන්නන්නේ අපේ වත්කම් කොච්චර අයිතිද, කොච්චර තියෙනවද, ඒවා අයිතිකරුට කොච්චර අයිතිද, අනිත් අයට කොච්චර අයිතිද. අපිට අද ඒ නෝට් එක ලියාගෙන ගණන් හදන කොටසට යමු. මේක අපිට ලොකුවට කී කතා කරන්න දෙයක් නැහැ. අපි පසුගිය පාඩමේදී ඔක්කොම දේවල් ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසා ලියා ගන්න පොඩි මාතෘකාවක් ගිණුම් සමීකරණ යනු. ලියාගන්න ගිණුම් සමීකරණය යනු. ගිණුම් කරන සමීකරණය යනු. ගිණුම් කරන සමීකරණය යනු ලියාගන්න ව්‍යාපාරයේ පවතින වත්කම් ප්‍රමාණය සහ ව්‍යාපාරයේ පවතින වත්කම් ප්‍රමාණය සහ ව්‍යාපාරයේ පවතින වත්කම් ප්‍රමාණය සහ එම වත්කම් සැපයූ පාර්ශවයන්ට ඇති එම වත්කම් සැපයූ පාර්ශවයන්ට අයිතිකරුට බාහිරයි. ව්‍යාපාරයේ පවතින වත්කම් ප්‍රමාණය සහ එම වත්කම් සැපයූ පාර්ශවයන්ට ඇති
අයිතියේ ප්‍රමාණය පෙන්වන අයිතියේ ප්‍රමාණය පෙන්වන අයිතියේ ප්‍රමාණය පෙන්වන සමීකරණයක් ව්‍යාපාරයේ පවතින වත්කම් ප්‍රමාණය සහ එම වත්කම් සැපයූ පාර්ශවයන්ට ඇති අයිතියේ ප්‍රමාණය පෙන්වන සමීකරණයක් ගිණුම් සමීකරණය ලෙස හැඳින්වේ. ව්‍යාපාරයේ පවතින වත්කම් ප්‍රමාණය සහ එම වත්කම් සැපයූ පාර්ශවයන්ට ඇති අයිතියේ ප්‍රමාණය එම වත්කම් ව්‍යාපාරයේ පවතින මුළු වත්කම් ප්‍රමාණය හරි ව්‍යාපාරයේ වත්කම් සහ එම වත්කම් සැපයූ පාර්ශවයන්ට ඇති අයිතියේ ප්‍රමාණය ගිණුම් සමීකරණය වෙනවා. දැන් ගිණුම් සමීකරණය සම්බන්ධ වෙනවන සමීකරණය ගිණුම් සමීකරණය ලෙස හරි. ව්‍යාපාරයේ පවතින වත්කම් ප්‍රමාණය සහ එම වත්කම් සැපයූ පාර්ශවයන්ට ඇති අයිතියේ ප්‍රමාණය පෙන්වන සමීකරණය ගිණුම් සමීකරණය ලෙස හරි. දැන් අපි වැඩේට සූදානම් වෙමු. එහා ගන්න චූටි අභ්‍යාස ටිකක් කියලා මුලින්ම ඊට පස්සේ අද දවසේදී මම ඔයාලට ගනුදෙනු සමීකරණයට ගලපන ආකාරය පෙන්වනවා. ඒ වගේම ගලපපු ගනුදෙනු විස්තර කරන ආකාරය පෙන්වනවා. ඔය දෙකම විභාගයනවා නේද? සමහරවිට අපිට යනවා ගනුදෙනු පහක් විතර දීලා දාන්න. නැත්නම් ගනුදෙනු පහක් ඒගොල්ලන් දාලා අපිට කියනවා මේක විස්තර කරන්න. මේ දෙකම පුළුවන් වෙනවා. හරි ලේසි. හරි බලන්න උදාහරණ අංක 1 බලන්න උදාහරණ අංක 1. ඒකේ තියෙනවා පහත ගිණුම් කරන සමීකරණයේ හිස්තැන් පුරවන්න. බලන්න මොඩම් PDF දාලා තියෙන හැම ගෲප් එකකම බලන්න ඒකේ තියෙනවා පුතේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියලා. සමීකරණයේස හිමිකම මොන තරක ලියන්න පුළුවන්ද ඔය ප්‍රශ්නයක් නේ. මේ දෙන්නව මෙහෙමම ලියන්න ඕනේ කියලා එකක් නෑ. මෙයාව මෙතනට අරගෙන මෙයාව මෙතනට ගන්න පුළුවන්. කොහොමද වත්කම් ඉන්න ඕනේ එක පැත්තක මේ දෙන්නා ඉන්න ඕනේ තව පැත්තක. හොඳේ. මෙයාව ගන්න බෑ මේ පැත්තට. මෙයාව මේ පැත්තට ගන්න බෑ. මේ දෙන්න එක පැත්තක ඉන්න ඕනේ මෙයා එතන ඉන්න ඕනේ. ඕනනම් මේ දෙන්න ඊට මේක මාරු වෙන්න පුළුවන්. හරි. පළවෙනි එකේ බලන්න වත්කම් දීලා තියෙනවා පුතේ ලක්ෂ 6ක්. වත්කම් ලක්ෂ 6ක්. ඒ කියන්නේ ව්‍යාපාරයේ මුළු වත්කම් ලක්ෂ 6ක් තියෙනවා. ඒකෙන් වගකීම් 1,50,000ක් තියෙනවා. අපෙන් අහනවා හිමිකම කීයද? හිමිකම කියන්නේ අයිතිකරුවගේ කොටස. ව්‍යාපාරයේ මුළු වත්කම් ලක්ෂ 6ක් තියෙනවා නම් ව්‍යාපාරයේ ඔක්කොම වත්කම් ලක්ෂ 6ක් තියෙනවා නම් ඒකෙන් බාහිර අයගේ කොටස එකම මාරයි නම් ඉතුරු කොටස කීයද? ඉතුරු කොටස 4,59,000. අයිතිකරුවගේ කොටස 4,59,000. අපට ලේසින්ස මේ අපි සිම්බෝල එකක් මේ කරන්නේ මේකෙන් මේ අපි බලාපොරොත්තු වෙන්නේ ස්ථෙන් පිරවීම නෙවෙයි. ඔයාට තේරෙන්න ඕනේ මේ සමීකරණේ තුනෙන් දෙකක් අපි දන්නවනම් අපිට අනිත් එක හොයාගන්න පුළුවන්. ඒක තමයි ඔළුවට යන්න ඕනේ. මේ සමීකරණයේ තුනෙන් දෙකක් අපි දන්නවනම් එකක් හොයාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. හරිද? ඒකයි ඔළුවට යන්න ඕනේ. විභාගේ වාට දෙනවා. වත්කම් ටිකක් දීලා වගකීම් ටිකක් දීලා හිමිකම. ඔයා දැනගන්න ඕනේ. ඊළඟට වත්කම් ලක්ෂ 4යි. හිමිකම ලක්ෂ 3යි. අපෙන් අහනවා වගකීම් කීයද වගකීම්? ඔව් වගකීම් ලක්ෂයයි. ඊළඟට තුන්වෙනි එකේ තියෙනවා හිමිකම 1,25,000යි. වගකීම 75,000යි. ඒකේ පුතේ වත්කම් හොයාගන්න ඕන. කීයද වත්කම්? වත්කම් ලක්ෂ 2ක්. හොඳයි. හරි. එහෙනම් දැන් ඔයා දන්නවා වත්කම් වගකීම් තියෙනකොට හිමිකම හොයන්න පුළුවන්. හිමිකම් වගකීම් තියෙනකොට වත්කම් හොයන්න පුළුවන්. ඒ වගේම හිමිකම් වත්කම් තියෙනකොට වගකීම් හොයා ගන්න පුළුවන්. ඔයාට මේක මෙහෙම වෙන එකක් නෑ. ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර කියලා වත්කම් 3ක් විතර දෙනවා. බැංකු ණය හිමියෝ කියලා වගකීම් 2ක් විතර දෙනවා. අහන හිමිකම කීයේ? එතකොට ඔයාලා තියෙන වත්කම් ලිස්ට් එක එකතු කරගන්න, වගකීම් ටික එකතු කරගන්න,
වත්කම් වලින් වගකීම් අයින් කරලා හිමිකම හොයාගන්න. පැහැදිලිනේ? හරි. එහෙනම් අපි යන උදාහරණ අංක 2ට ඒකට වගුවක් දීලා තියෙනවා. ඒකේ print outs නෑනේ ඔයගොල්ලන්ගා. ඒ නිසා ලියාගමු අංක 1 එහෙම දාලා ලියා ගන්න. මෙයා ගන්න මුලින්ම උදේ අපි ගිණුම්කරණය වරදින්න නැතුව කොහොමද කරන්නේ? ගිණුම්කරණය වරදින්න නැතුව කරන්න නම් මූලික උපකල්පනයක් තියෙනවා. ඒ උපකල්පනය අපි හරියට කළොත් අපිට ගිණුම්කරණය වරදින්න නැතුව කරගන්න පුළුවන්. මොකක්ද ඒ උපකල්පනය? මෙන්න උපකල්පනය. ඒ තමයි ව්‍යාපාර ඒකක සංකල්පය. මෙන්න මේ ව්‍යාපාර ඒකක සංකල්පය අපි හරියට තේරුම් ගත්තොත් ගිණුම්කරණයේ ගොඩාක් දේවල් වරදින්න නැතුව කරගන්න පුළුවන්. මොකද්ද සර් ව්‍යාපාර ඒකක සංකල්පය? ඕවලන ව්‍යාපාර ඒකක සංකල්පය ගැන දන්න ළමයි අත උස්සන්න බලන්න. ව්‍යාපාර ඒකක සංකල්පය ගැන දන්න. සර් මම දන්නවා ව්‍යාපාර ඒකක සංකල්පය කියන්නේ මොකක්ද කියලා. ඔබ අතලොස්සක් වගේ පිරිසක් ඉන්නෝනේ. මොකද්ද ව්‍යාපාර ඒකක සංකල්පය? මේක හරියට දන්නවා නම් accounting වරදිනවා අඩුයි. අපි ගිණුම්කරණය කරද්දි මෙයා කියන විදිහට තමයි හිතන්න ඕනේ. ඒකයි. මොකද්ද මේ ව්‍යාපාර ඒකක සංකල්පය? මේකෙන් කියනවා පුතේ ව්‍යාපාරයයි අයිතිකරුවයි කියන්නේ එක පාර්ශවයක් කියලාද කියන්නේ පාර්ශවයන් දෙකක් කියලාද? අයිතිකරුවයි ව්‍යාපාරයයි කියන්නේ එක්කෙනෙක් කියලාද කියන්නේ දෙන්නෙක් කියලාද? උත්තර දෙන්න බලන්න. උත්තර දෙන්න. හොඳයි. ඔව් මට පේනවා සමහර අයගේ මූලික උපකල්පන වැරදි. ඒක වැරදුනහම පුතේ කලන් හදන්න අමාරුයි. මේ බලන්න. මේ සංකල්පයෙන් කියන්නේ මෙන්න මේකයි. මේක ඒකක සංකල්පය කිව්වට මේකෙන් කියන්නේ දෙන්නම එක්කෙනෙක් කියලා නෙවෙයි. මේකෙන් කියන්නේ මේ දෙන්න දෙන්නෙක් කියලා. අපි ගණන් හදනකොට අපි ගිණුම්කරණය කරනකොට අපි හිතන්න ඕනේ මේ දෙන්න දෙන්නෙක් කියලා. එහෙම හිතලා ගණන් හදනවා නම් අපිට ගණන් හදා ගන්න පුළුවන්. එහෙම හිතලා අපි accounting කරනවා නම් අපිට වැඩේ කරගන්න පුළුවන්. මතක තියාගන්න. අපි හිතන්න ඕනේ ව්‍යාපාරය කියන්නේ වෙනම කෙනෙක්. ව්‍යාපාරය කියන්නේ වෙනම කෙනෙක්. අයිතිකරුවා කියන්නේ වෙනම කෙනෙක්. අයිතිකරුවා වෙනම. අපි හිතන්න ඕනේ හැමතිස්සෙම කාගේ පැත්තෙන්ද? ඒ කියන්නේ ගනුදෙනු වලින් කාට වෙච්ච බලපෑමද බලන්න ඕනේ. අයිතිකරුවට වෙච්ච බලපෑමද ව්‍යාපාරයට වෙච්ච බලපෑම. ගනුදෙනු වලින් කාට වෙච්ච බලපෑමද බලන්න. ඔව් ගනුදෙනු වලින් අපි බලන්නේ ව්‍යාපාරයට වෙච්ච බලපෑම. මෙන්න මෙයා ගැන අපි හිතන්න ඕනේ. මෙයා ගැන අපි හිතන්න ඕනේ. මේ අයිතිකරුවා පුතේ අයිතිකරුවා එයාගේ වාහනයක් විකුණන හොඳේ. එයා ගාව තියෙනවා ලක්ෂ 50ක වාහනයක්. මේ අයිතිකරුවා මෙයාගේ ලක්ෂ 50ක වාහනය විකුණනවා. ලක්ෂ 50ක වාහනය විකුණනවා ලක්ෂ 70කට. බලන්න ගනුදෙනුවක් කියනවා. අයිතිකරුවා එයාගේ වාහනේ ලක්ෂ 50යි. ඒක ලක්ෂ 70කට විකුණනවා. කීයක් ලාභයිද එයාට? ලක්ෂ 50ක වාහනේ ලක්ෂ 70කට විකුත් කීයක් ලාභයිද අයිතිකරුවට? කියන්න බලන්න. ඔය ලක්ෂ 20ක් ලාභයිනේ. ලක්ෂ 20ක් ලාභයි. එතකොට මෙයා පුතේ ව්‍යාපාරයට දානවා ඕකෙන් ලක්ෂ 5ක්. අයිතිකරුවා ව්‍යාපාරයට දානවා ඕකෙන් ලක්ෂ 5ක්. මොන බලන්න. මෙයා මේ සල්ලි වලින් ලක්ෂ 5ක් ව්‍යාපාරයට දානවා. එතකොට අපි ගිණුම් තියන්නේ කොහොමද ඔබ? මේ සම්පූර්ණ සිද්ධිය කොහොමද අපි ගිණුම් තියන්නේ? මෙයා වාහනේ ලක්ෂ 50යි ඒක ලක්ෂ 70කට වික්කා. ලක්ෂ 5ක් ව්‍යාපාරයට දැම්මා. කොහොමද අපි ගිණුම් තියන්නේ? අපිට මේව වැඩක් නැහැ. අපිට මේව වැඩක් නැහැ පුතේ. ඒක එයාගේ පෞද්ගලික ජීවිතේ එකක් නේද? අපිට ඒක වැඩක් නැහැ. එයා ව්‍යාපාරයට දාන්නේ කීයද? ලක්ෂ 5යි. එහෙනම් අපි කරන්නේ ව්‍යාපාරයේ මුදල් වලට ලක්ෂ 5ක් එකතු කරලා ප්‍රාග්ධනයට ලක්ෂ 5ක් එකතු කරන එකනේ. ඒ කියන්නේ එයා ව්‍යාපාරයට දාපු ලක්ෂ 5 විතරනේ අපි ගිණුම් තියන්නේ. අපි මේව ගිණුම් තියන්නේ. එයා වාහනේ වික්කා. එයාට ලාභයි. එයා සතුටින් මේ එයා දුකින්ද දන්නේ නැහැ. මේ අපිට වැඩක් නැහැ. ඇයි? ඒකක සංකල්පේ. එයා වෙනම කෙනෙක්. අපි හිතන්නේ ව්‍යාපාරයේ පැත්තේ. අපි බලන්න ඕනේ ව්‍යාපාරයට වෙච්ච බලපෑම. මේ අයිතිකරුවා ව්‍යාපාරයට සල්ලි ගෙනත් දානවා. ඒ වගේම අයිතිකරුවා ව්‍යාපාරයෙන් සල්ලි අරන් යනවා.
ඔය වගේ නොයෙකුත් ගනුදෙනු කරනවා. අපි හිතමු උදාහරණයක් විදිහට මෙයා ව්‍යාපාරයෙන් මුදල් අරගෙන ගියා කියලා. මෙයා ව්‍යාපාරයෙන් මුදල් අරගෙන ගියා කියලා හිතන්නකෝ. එහෙම අරගෙන ගියොත් අපේ ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවනේ. මුදල් අඩු වෙනවා. අපි ඒක මුදල් වලින් අඩු කරනවා. ඒ වගේම අයිතිකරු ඒ සල්ලි අරන් ගියාම අයිතිකරුගේ සල්ලි වැඩි වෙනවනේ. හිතන්න සර් අයිතිකරුවා මේ ව්‍යාපාරයෙන් සල්ලි ටිකක් අදිනවා. මම ව්‍යාපාරයෙන් සල්ලි ටිකක් ගන්නකොට ව්‍යාපාරයේ සල්ලි අඩු වෙනවා. මම සල්ලි ගන්නකොට මගේ සල්ලි වැඩි වෙනවනේ. හැබැයි අපිට ඒ වැඩක් නැහැ. අපිට ව්‍යාපාරයට වැඩක් නැහැ. අයිතිකරුවට මොකද වෙන්නේ? අයිතිකරුවා හොඳින් ඉන්නවද? එයා ජීවිතුන් අතරද? එයා මිය ගියාද? අපිට වැඩක් නැහැ. ඒක කෙලින්ම වැඩක් නැහැ. අයිතිකරුවා ව්‍යාපාරයෙන් සල්ලි අරන් ගියා නම් ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා. ඒ වගේම අපේ අයිතිකරුවාගේ හිමිකමෙන් අඩු කරලා දානවා. හිමිකම අඩු කරනවා. හොඳයි. ඔන්නෝමයි අපි හිතන්නේ. ඒකක සංකල්පය හරියට තේරුම් ගත්තොත් වැඩේ කොට දාගන්න පුළුවන්. හරිද? හරිද? ඒකක සංකල්පය හරියට තේරුම් ගත්තොත් වැඩේ කොට දාගන්න පුළුවන්. මොකද්ද අපි හිතන්න ඕනේ? අපි හිතන්න ඕනේ අයිතිකරුවයි ව්‍යාපාරයයි කියන්නේ දෙන්නේ. ඒ වගේම අපිට වැඩක් නැහැ අයිතිකරුවගේ පෞද්ගලික දේවල්. අපි බලන්නේ හැම ගනුදෙනුවකින්ම ව්‍යාපාරයට මොකද උනේ? හරිද? හරි. දැන් අපි පළවෙනි උදාහරණය කරමුකෝ. පළවෙනි උදාහරණය නෙවෙයි දෙවෙනි එක. පළවෙනි එක කරානේ. ගැන්ලි ගෙවන්න යා බැඳිලා ඉන්නවද? නෑ එහෙම එකක් නෑ. ඕනෙම අයිතිකරුවෙක්ට අයිතියක් තියෙනවා ව්‍යාපාරේ ගැලී කරන්න. මෙයාට අයිතියක් තියෙනවා ව්‍යාපාරේ මුදල් ගන්න. එයා අයිතිකරුනේ. ඒකට එයාට අයිතියක් තියෙනවා. ඒක ආයි නැවත ගෙවන්න යා බැඳිලා නැහැ. එහෙම ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එයාට ඕන නම් එයා දාපු සල්ලි ගන්න පුළුවන්. හරි. එන්න උදාහරණ අංක දෙකට. උදාහරණ අංක දෙකට එන්නේ. උදාහරණ අංක දෙකේ එයා මුලින්ම සමීකරණය ලියා ගන්න ඉඩ ඇතුව පොතේ නැත්නම් කොලේක ලියා ගන්න. වක්කම් සමානයි හිමිකම් ධන වගකී. අද මම මේ කොටස ඉවර කරනවා. එහෙම ඉවර කරාට පස්සේ ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයා කරන්න ඕනේ පාස් පේපර්ස් පොත හරි අරගෙන පොඩ්ඩක් ඒකේ තියෙන ගණන් ටික කර කර බලන්න ඕනේ අභ්‍යාස ටික. මේකට අදාළව අභ්‍යාස තියෙනවා. තම අවුරුද්දකම වගේ පොඩි කෑලි තියෙනවා. ඉතින් ඒ ටික කර කර මාස්ටර් ගයිඩ් පොතේ උත්තරක් තියෙනවනේ. ඒවෙන් ඔයාගේ උත්තරේ හරිද කියලා බලන්න ඕනේ. වැඩේ අද ඉවරයිනේ. හරි. මතක තියාගන්න සමහර ළමයි අපිට කියන දෙයක් තමයි ඔය අලුතින් පන්ති වලට එමත් මේ මෑත කාලේදී ළමයි ගොඩක් පිරිසක් සම්බන්ධ වුණා. ඒගොල්ලන් අපිට කියන දෙයක් තමයි සර් අපිට මූල ප්‍රකාශන පාඩම හරි අමාරුයි. 11 වසරේ තියෙන ලාභ වල ප්‍රකාශන මූලකත් හරි අමාරුයි සර්. මේ හරි කමක් නැහැ. ඒක අමාරු වුණාට තව ලේසි දේවල් තියෙනවනේ පේපර් එකේ. ඔයා ලේසි ලකුණු ගැන හිතන්නේ නැතුව ඔයාලා අමාරු ලකුණු වල පස්සේ දිව්වහම මොකද වෙන්නේ? පාඩ ලේසි ටික මගේ හැරෙනවා. ඔයා මුලින්ම කරන්න ඕනේ ලේසි ලකුණු ටික හොඳින්ම ගන්න ඕනේ. පරිම ගන්න ඕනේ. ලේසි ටික 20ම ගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් අමාරු ටිකෙන් ගන්න පුළුවන් ටික ගන්න. එහෙම කරාම අපිට මේ ගේම ගහ ගන්න පුළුවන්. නැතුව අපි අමාරු ලකුණු පස්සේ ගිහිල්ලා ඒක හරියට කරගන්නෙත් නෑ. කොච්චර කරත් කරන්නේ නෑ. හරිද? සමානද බෑ. හරිද? අර ලේසියව ගැන හිතන්නේ නෑ. ඒ ටිකත් වරද්ද ගන්න. එතකොට මොකද වෙන්නේ? ලේසිය වෙනුත් ලකුණු නෑ. අමාරු වෙනුත් ලකුණු නෑ. හරිද? ලකුණු කොහොමද නෑ. ආකෘතිය මතක නෑ. ආකෘතිය මතක නැත්තේ උවමනාවක් නැති කමනේ. එහෙනම් දැන් බලන්නකො සර් කොච්චර ආකෘති මතක තියාගෙන තියෙනවද? සර් ඕ ලෙවල් වල ආකෘති මතක තියාගෙන තියෙනවා. ඒ ලෙවල් කොමර්ස් වල ආකෘති මතක තියාගෙන තියෙනවා. ඊනවතරව චාර්ටඩ් සීමා ඒ වගේම ඩබල් AT මම එක්සෑම් උගන්වනවා ළමයින්ට. ඒවේ ආකෘති මට මතකයි. හරිද? ඉස්සර මම ටැක්ස් ඉගෙනුවා. ටැක්ස් බදු ගණනේ අපි කවුන්ටන්ට් නිසා අපිට ටැක්ස් එහෙම කරන්න පුළුවන්. ඒවත් ඉගෙනුවා. දැන් ඒවත් යම් දේවල් මතකයි. ඇයි ඉතින් අපිට මතක? අපි මේක ආසාවෙන් ඕමනාවෙන් ඕනකමින් කරනවා. ඒ වගේම නැවත කරනවා. දැන් මේ දේවල් අමතක වෙන්නේ නැති අපි නැවත කරන හින්දා. දැන් අපි තුමු ගීතාංශල කතා කරලා කියනවාද සර් මෙන්න මේ පාඩම කරන්න. සර් කරයි. යුගාන්ත සර් කියලා මෙන්න මේ පාඩම කරන්න. යුගාන්ත සර් කියනවාද අනේ මම මේක දන්නේ නැහැ මට පොඩ්ඩක් බලා ගන්න ඕන. එහෙම කියන්නේ මට කියන්න ඔයා ඕන පාඩමක් මම කරනවා දෙන්න. හරිද? ඒ ඇයි අපි මේකේ පුතේ නැවත ඉන්නවා. අපි හැම පන්තිවලම උගන්වනවානේ. උගන්වනකොට මේක වාර ගන්න වැඩි වෙන්න අමතක වෙන්නේ. හිතන්නකො අපිට උනත් මොකක් හරි හේතුවක් නිසා අවුරුදු 3-4ක් ටියුෂන් කරන්න නැතුව හිටියොත් අමාරුයි. බෑ උගන්නන්න. දැන් අපිත් ඔය කොමර්ස් විතරද ඉගෙන ගත්තේ ඕලෙවල්.
අපි කොමර්ස් ඉගෙන ගත්තා, විද්‍යාව ඉගෙන ගත්තා, ගණිතය ඉගෙන ගත්තා. අපිට හොඳට ඒ දීප්පනේ O level වල. එච්චර ඕනේ අපිට දැන් බුද්ධ ආගමක්වත් උගන්න ගන්න බෑනේ ළමෙක්ට. නේ අපි දන්නේ නැහැ ප්‍රධාන මේ ධර්මයේ තියෙන ප්‍රධාන දේවල් ටික විතරයි. ඔය මොන හරි පොඩි සරල දෙයක් ඇහුවොත් අපි දන්නේ නැහැ. දිනයක විශේෂ දෙයක් ඇහුවොත් අපි දන්නේ නැහැ. සිංහල මොකක් හරි ඇහුවොත් දන්නේ නැහැ. ඇයි? අපිට ඒව මතක නැහැ. අපි ඒව භාවිතා කරන්නේ නැහැ එතනින් යනවා. භාවිතා නොකරනකොට අමතක වෙලා යනවා. අපේ මේ ඔළුව කියන්නේ මොලේ කියන්නේ අමුතු එකක් නේ. කම්පියුටරේ නම් ලෝඩ් එක වැඩි වෙනකොට අපි තෝරගෙන අපි සිලෙක්ට් කරලා ඩිලීට් කරන්නේ. මෙමරි දැන් අපේ මතකේ දැන් ඔයා උදේට නැගිටලා මගේ මොලේ තියෙන මේ ටික මම ඩිලීට් කරනවා. වැඩක් නැහැ. එහෙම කියලාද ඩිලීට් කරන්නේ? මොලේ ඔටෝ ඩිලීට් වෙනවා. කොහොමද මොලේ ඩිලීට් කරන process එක යන්නේ? එයා තේරුම් ගන්නවා මේක භාවිතා වෙන්නේ නැහැ. භාවිතා නොවෙනවා කියන්නේ මේක මෙයාට වැදගත් නැහැ. එයා අයින් කළා තමයි. ඔයා ටෙලිෆෝන් නම්බරයක් කවුරු හරි ළමයෙක් දුන්නොත් අපි දන්නේ කවුද දෙන්නේ කියලා. මට කවුරු හරි කෙනෙක් බස් එකේ යනකොට මේ ටෙලිෆෝන් නම්බරයක් දුන්නොත් ඔයා උක කට කීය යනවා. 3-4 පාරක් ඔක කියනවා. මම තීතින් කියනවා, මතකෙන් කියනවා, කටින් කිය යනවා. ටිකක් වෙලා යනකොට මතකෙ තියෙනවා. ටර්ම්ස් ගන්න වැඩි වෙනවා. පාඩම් කරනකොට සමහර ළමයි මගේ ලොකුම ප්‍රශ්න තමයි මොකද පාඩම් කරන්නේ මතක නැහැ. මතක තියාගන්න. මම දන්නේ මගේ අත්දැකීම් මම කියන්නේ. පාඩම් කිරීමේ හොඳම දේ තමයි එක පොතක් පැය ගාණක් බදාගෙන පාඩම් කරන එක නෙවෙයි. අපි හිතමු ඔයා මොකක් හරි බුද්ධ ආගම පාඩමක් හරි හරිද? මොකක් හරි වෙන පාඩමක් ඔයා ඉතිහාසයේ පාඩමක් හරි පාඩම් කරනවා කියලා. දැන් සමහර ළමයි කරන්නේ මොකද හිමීට ඔක ඇතුලේ එක පිටුවක් පැයක් විතර පාඩම් කරනවා. හොඳේ. පාඩම් කරලා ඊළඟ පිටුවක් පැය 2-3ක් පාඩම් කරනවා. උන පැය 3-4ක් යනකොට පාඩම් කරලා තියෙන පිටු 3-4ක්. කියලා සුපිරියට පාඩම් කරනවා. පැය ගාණක් කරන් මම පාඩම් කරේ. දවසක් යනකොට මතක නෙමෙයි. ඒක නෙවෙයි හරි ක්‍රමය. වාර ගාන වැඩි වෙන්න ඕනේ. ටර්ම්ස් ගාන වැඩි වෙන්න ඕනේ. ටර්ම්ස් ගාන. දැන් අපිට පාරක් වුණත් මතකෙ තින්නේ අපි නිතර ඒක යනවනන්නේ. මේ පාරවල් ඔය යාළුවෙක් විතර ඔය දුර බෑර කොහේ හරි යනකොට ඒ පාර අවඩ තියෙන දේවල් මතකෙ තින්නේ එක පාරක් ගියාට කොච්චරවත් මතක නැහැ. පාරවල යන පාරේ යන පාර ගාන වැඩි වෙන්නේ. ඒ වගේ තමයි අපිට පුළුවන් නම් වැඩි වෙලාවක් ඕනේ නැහැ. හිමීට උඩ මේක පාට සාමාන්‍ය ස්පීඩ් එකේ කියවන්න. හරිද? වැඩි ගන්නවා. ඔක් වාර ගන්න වැඩි ගන්න. 3-4 පාරක් කියවන්න. එක පාරක් හොඳට පාඩම් කරනවට වඩා හොඳට මතක හිටිනවා 3-4 පාරක් ඉක්මනට පාඩම් කරන එක. මතක තියාගන්න. ඒක තමයි පාඩම් කිරීමේ ක්‍රමය. ඒවත් කොට මතක තියලා මේ වැඩ කටයුතු ටික කරගන්න විභාගේ ළඟයි. හරි. ගිණුම් සමීකරණේ දාගන්න උදාහරණ අංක 2 අපි මේ කරන්න සූදානම් වෙන්නේ. මාත් එක්ක මට සපෝට් එක දීලා වැඩේ කරන්න ඕනේ. පාඩම් මම අද දවසේ ඉවර කරාට පස්සේ මූල ප්‍රකාශන පාඩම් පටන් ගන්නවා අපි රෙජිස්ටර්ඩ් ක්ලාස් එකේ ලබන තති ආයේ ආයෝජන තියෙනවා අන්තිම කොටසේදී. හරි. ඔන්ලයින් එකක් තමයි ෆිසිකල් මාර්ගයේ ඉන්න දරුවන්ට හෙට සඳුදා හෙට පටන් ගන්නවා. ඒගොල්ලන්ට හෙට එන්න පුළුවන්. හරි මේ බලන්න අයිතිකරු විසින් රුපියල් ලක්ෂයක් ප්‍රාග්ධනය ලෙස යෙදවීම. අයිතිකරු විසින් රුපියල් ලක්ෂයක් ප්‍රාග්ධනය ලෙස යෙදවීම. එතකොට ඔයා බලන්න ඕනේ හැමතිස්සෙම ව්‍යාපාරයේ පැත්තෙන්. හොඳේ. ව්‍යාපාරයේ පැත්තෙන් හිතන්න ඕනේ. අයිතිකරුව රුපියල් ලක්ෂයක් දානකොට ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙන්න ඕනේ ලක්ෂයක්. ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා ලක්ෂයක්. මුදල් කියන්නේ වත්කමක්. හොඳේ. අයිතිකරුව ව්‍යාපාරයට මුදල් දානකොට ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවා. මුදල් වැඩි වීම වත්කම් වැඩි වීමක්. අයිතිකරුව දාන නිසා එයාගේ අයිතිය වැඩි වෙනවා. අයිතිකරුව දාන නිසා එයාගේ අයිතිය වැඩි වෙනවා. හිමිකමට අපි ලක්ෂය එකතු කරනවා. හිමිකමට මේ ලක්ෂය එකතු කරනවා. ඔන්න අයිතිකරුව මුදල් දානකොට වෙන දේ. අයිතිකරුව මුදල් දැම්මොත් මුදල් වැඩි වෙනවා, හිමිකම වැඩි වෙනවා. අයිතිකරුව මෝටර රථයක් දැම්මොත් මෝටර රථ වත්කම වැඩි වෙනවා, හිමිකම වැඩි වෙනවා. අයිතිකරුව ලී බඩක් දැම්මොත් ලී බඩු වත්කම වැඩි වෙනවා, හිමිකම වැඩි වෙනවා. අයිතිකරුව පරිගණකයක් දැම්මොත් පරිගණක වත්කම වැඩි වෙනවා, හිමිකම වැඩි වෙනවා. රටාව අල්ලගන්න. අයිතිකරුව යොදන වත්කම වැඩි වෙනවා, එයාගේ හිමිකම වැඩි වෙනවා. ඉඩමක් දැම්මොත් ඉඩම් වත්කම වැඩි වෙනවා, එයාගේ හිමිකම වැඩි වෙනවා. හරි සරලයි. මේ ප්‍රාතිහාර්ය නෙවෙයි. ඊළඟට රුපියල් 30000ක යන්ත්‍රයක් මිලදී ගන්නවා. දැන් ඔයා ව්‍යාපාරයේ පැත්තෙන් හිතන්න ඕන. මම ව්‍යාපාරයක් කරනවා. 30000ක යන්ත්‍රයක් ගන්නවා. යන්ත්‍ර ගන්නකොට අපිට මොනවද එන්නේ? අපිට මොනවද එන්නේ පුතේ? ව්‍යාපාරයට මොනවද එන්නේ? කියන්නේ
30000ක යන්ත්‍රයක් ගන්නකොට ව්‍යාපාරයට මොනවද එන්නේ? ඔව් ව්‍යාපාරයට එනවා 30000ක යන්ත්‍රයක් නේද? ව්‍යාපාරයේ වත්කමක් වැඩි වෙනවා 30000කින්. ඒ තමයි යන්ත්‍ර. ව්‍යාපාරයට 30000ක යන්ත්‍රයක් එනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ වත්කම් දැන් වැඩි වෙනවා. යන්ත්‍ර වත්කම වැඩි වෙනවා. මේ යන්ත්‍රය ගන්න නිකන් නෙවෙයි සල්ලි දීලානේ. රුපියල් 30000ක් දීලානේ ගන්නෙ. 30000ක් දීලා ගන්නකොට අපේ මුදල් කියන වත්කම අඩු වෙනවා 30000කින්. මේ බලන්න. රුපියල් 30000ක් දීලා යන්ත්‍රයක් ගන්නකොට රුපියල් 30000ක් දීලා යන්ත්‍රයක් ගන්නකොට මොකද වෙන්නේ? මුදල් කියන වත්කම අඩු වෙනවා. අපිට එනවා යන්ත්‍ර කියන වත්කම ඔන්න වැඩි. මුදල් වත්කම අඩු වෙලා යන්ත්‍ර වත්කම වැඩි වුණා. මොකනේ උනේ? තුන්වෙනි එක. රුපියල් 500ක පොලී ආදායමක් ලැබෙනවා. අපිට පොලී ආදායමක් ලැබෙනවා. අපිට පොලී ආදායමක් ලැබෙනකොට අපිට මොනවද ලැබෙන්නේ ඇත්තටම? පොලී ආදායම් කියලා ව්‍යාපාරයට මොනවද එන්නේ? පොලී ආදායම් කියලා මොනවද එන්නේ? බාංගෙඩියක්ද? නෑ. මොනවද ව්‍යාපාරයට එන්නේ පොලී ආදායම් කියලා? මුදල් එනවා මුදල්. අපිට මුදල් එන්නේ. අපේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. මුදල් කියන වත්කම වැඩි වෙනවා 500ක්. මේ පොලී ආදායම් කියලා අපිට ලැබෙන්නේ මුදල්නේ. එහෙනම් අපේ මුදල් වත්කම වැඩි වෙනවා පුතේ. මුදල් වත්කම වැඩි වෙනවා. හරි. එතකොට මේ ආදායම් සර්ට කියන්න ආදායම් අයිති කාටද? ආදායම් අයිති කාටද? ආදායම් අයිති ව්‍යාපාරේ කාටද? කවුද ආදායම් බලාපොරොත්තු වෙන ව්‍යාපාර කරන්නේ? කවුද ආදායම් බලාපොරොත්තු? ඔව් අයිතිකරුවගේ කොටස මොකද්ද? අයිතිකරුවගේ කොටස හිමිකම. එහෙනම් එයාගේ කොටස තමයි පුතේ වැඩි වෙන්නේ. ව්‍යාපාරයට ආදායම් ලැබෙන්න අයිතිකරුවගේ කොටස වැඩි වෙනවා. මම ඒකට ඕනනම් ලියනවා පොලී ආදායම් කියලා. දරුවෙක් මගෙන් අහනවා සර් මේ ලියන එක අනිවාර්යද? අනිවාර්යම නැහැ. නමුත් ලියන්න පුළුවන් නම් සුපිරි. ලියන්න බැරි වුණත් කමක් නැහැ. ලියනවා නම් හොඳයි. A level වලට වගේ යනවා නම් මම අනිවාර්ය කරනවා ලියන එක. ඒකට හේතුවක් තියෙනවා. දැන් මේ බලන්න. දැන් මේ පළවෙනි එක බලමු. පළවෙනි එක බලමු. දැන් මේක ඔන්න වත්කම් වැඩි වෙලා ලක්ෂයක්. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් සර් අයිතිකරුව ගොඩනැගිල්ලක් දාලා ගොඩනැගිල්ලක් දැම්මාම ගොඩනැගිලි වැඩි වෙනවා අයිතිකරුවගේ හිමිකම වැඩි වෙනවා. තව ළමෙක් කියනවා පිස්සුද ඔයාට? දීබඩු දාලා දීබඩු වත්කම වැඩි වෙනවා එයාගේ හිමිකම වැඩි වෙනවා. තව කෙනෙක් කියනවා මඤ්ඤන්ද ඔය දාලා තියෙන ඉඩම වත්කම වැඩි වෙනවා ගොඩනැගිලි වැඩි වෙනවා. අන්න. එතකොට හිතා ගන්න බෑනේ මොකක්ද මේ වැඩි වුනේ කියලා. ඒ නිසා ලියන්න පුළුවන් නම් ඒක සුපිරි. ලියන්න බැරි වුණත් කමක් නැහැ. හරිද? මේක හරි කරන්න ඕනේ. ලියනවා නම් වඩා හොඳයි. හොඳයි. ලියනවා නම් හොඳයි. හරි. එහෙනම් බලන්න ඔන්න ඔයා හැමතිස්සෙම හිතන්න ඕනේ පුතේ අර කලින් කිව්ව ඒකක සංකල්පේ. ඒක ගැන හිතන්න ඕනේ. මොකක්ද ඒකක සංකල්පේ? හැම ගනුදෙනුවකින්ම ව්‍යාපාරයට වන බලපෑම තමයි බලන්න ඕනේ. ව්‍යාපාරයට මොකද වෙන්නේ කියලා බලන්න. හරි. තුන්වෙනි එක හතරවෙනි එක පිටු අංක දෙකේ තියෙනවා. රුපියල් 5000ක තොග විල දී ගන්නවා. අපි 5000ක තොග ගන්නවා. දැන් මේ ව්‍යාපාරේ. මෙතන ඉන්නේ ව්‍යාපාරය ඇතුලේ. 5000ක තොග ගන්නවා. මොකද වෙන්නේ? මොනවද එන්නේ? තොග ගන්නකොට අපිට මොනවද එන්නේ? 5000ක මොනව එනවද? තොග එනවා. තොග කියන්නේ අපේ වත්කම. 5000ක තොග ගන්නකොට අපේ තොග වත්කම වැඩි වෙනවා. තොග කියන්නේ විකුණන්න ගන්න බඩු. අපි රුපියල් 5000ක් දීලා විකුණන්න බඩු ගන්නවා 5000ක. අපේ තොග වැඩි වෙනවා. දැන් මේවා ගන්න මුදල් දීලා 5000ක් මුදල් දීලා ගන්න මුදල් අඩු වෙනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා. තොග වත්කම වැඩි වුණා මුදල් වත්කම අඩු වුණා. හරි. තොග වත්කම වැඩි වුණා මුදල් වත්කම අඩු වුණා. ඔන්න සීන් එක. ඊළඟට ඔන්න බලන්න හොඳ එකක්. 20000ක ගහන්න 35000ක මුදලට විකුණනවා. පුතේ දැන් හිතන්න ව්‍යාපාරයේ පැත්තේ. ඔයා ව්‍යාපාරේ, ඔයා මේ ව්‍යාපාරේ. ඔයා 20000ක බඩු විකුණනවා. ඔයා 20000ක බඩු විකුණනවා. කීයකටද විකුණන්නේ? 35000කට. 20000ක බඩු වික්කාම ඔයාගේ මොනවද අඩු වෙන්නේ? මෙන්න ව්‍යාපාර. 20000ක බඩු විකුණනවා 35000කට. මොනවද ව්‍යාපාරයේ අඩු වෙන්නේ? වත්කම. මොන වත්කමද අඩු වෙන්නේ? මොනවද අපි මේ විකුණන්නේ? තොග විකුණන්නේ, තොග වහන්න විකුණන්නේ. තොග අඩු වෙනවා. අපි තොග විකුණද්දී තොග විකුණන්න
තොග අඩු වෙනවා. තොග කියන වක්කම අඩු වෙනවා 20000ක්. මේ 20000ක තොග විකුණන්නේ කීයකටද? කීයකටද මේවා විකුණන්නේ? මේවා කීයකටද විකුණන්නේ? මේ 20000ක තොග විකුණන්නේ කීයකටද? අපිට කීයක්ද ලැබෙන්නේ? 35000කට. එහෙනම් අපිට මුදල් දෙනවා 35000ක් නේ. අපිට මුදල් දෙනවා 35000. අපිට මුදල් දෙනවා පුතේ 35000. ඔයා නිකන් හිතන්නකෝ ඔයා පොඩි කඩයක් කරනවා. ඔයා රුපියල් 20000ක බඩු වගේක් ඔයා 35000කට විකුණනවා. ඔයා 20000ක බඩු ටික 35000කට විකුණනවා. ඔයාගේ බඩු අඩු වෙනවා. ඔයාට මුදල් දෙනවා. මේ කටයුත්තෙන් ඔයාට ඇති වෙනවා මොකක්ද? 20000ක බඩු 35000ට වික්කහම ඔයාට ලැබෙනවා මොකක්ද? කියන්න බලන්න. 20000ක බඩු 35000කට වික්කොත් මොනවද ඔයාට ලැබෙන්නේ? ඔව් ඔයාට ලැබෙනවා ලාභයක්. කාට ලැබෙනවා ලාභයක්? ගත්ත ගානට වඩා වැඩියෙන් විකුණලා තියෙන්නේ. 20000ක බඩු 35000ට වික්කම ලාභයි. කීයක් ලාභයිද? කීයද ලාභේ? 15000යි. ලාභය දාන්නේ කොයි තීරුවටද? ලාභය දාන්නේ කාගේ තීරුවටද? ඔව් ව්‍යාපාරයේ ලාභය අයිති වෙන්නේ අයිතිකවට. ඒ නිසා අපි ලාභය හිමිකම් තීරුවට එකතු කරනවා. ලාභය හිමිකවට එකතු කරනවා. මොකද ලාභය අයිතිකවට. ඔන්න මුතෝග අඩු වෙනවා, මුදල් වෙනවා, ලාභය නිසා හිමිකම් වැඩි වෙනවා. ඔන්න ඔක තමයි තොග විකිණීමේදී අපි සටහන් තියෙන විදිහ. තොගේ අඩු කරලා පෙන්නන්න, මුදල් ලැබීම පෙන්නන්න, ලාභය පෙන්වන්න. ඒක හිමිකමට තමයි අයිතිය තියෙන්නේ. හරි. ඊළඟට සේවක වැටුප් ලෙස 12000ක් ගෙවි. සේවක වැටුප්. ඒකට මුලින්ම කියන්න සේවක වැටුප් ගෙවුවාම අපේ මොනවද අඩු වෙන්නේ කියලා. සේවක වැටුප් ගෙවුවාම ව්‍යාපාරේ මොනවද අඩු වෙන්නේ? සේවක වැටුප් ගෙවුවාම ව්‍යාපාරේ මුදල් කියන වත්කම අඩු වෙනවා 12000ක් නේ. ව්‍යාපාරේ මුදල් කියන වත්කම අඩු වෙනවා 12000ක්. ඒ මුදල් නෙගෙවන්නේ සේවක වැටුප් කියලා. සේවක වැටුප් ගෙවනකොට අපේ මුදල් අඩු වෙනවා. මේ සේවක වැටුප් කියන්නේ ව්‍යාපාරයේ මොකක්ද? සේවක වැටුප් කියන්නේ ව්‍යාපාරයේ මොකක්ද? ඔන්න ප්‍රශ්නේ ඔන්නක තමයි පටල ගන්න ගොඩක් අය. සේවක මං අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ. සේවක වැටුප් කියන්නේ මොකක්ද? ව්‍යාපාරේ. අන්න හරි. ඔක සමහර අය පටල ගන්නෝනේ. එතනක් තියෙන ගොඩක් අය ඉන්නෝනේ. වැරදි. උත්තර දෙනවා තව හරි එකක් වැරදි. සේවක වැටුප් කියන්නේ වගකීමක් නෙවෙයි. බලන්න ගොඩක් අය කියනවා වගකීම් කියන්නේ. ඒකයි මම කියන්නේ සරල දේවල් අපි හරියට කරන්නේ නැතුව අපිට ලොකු දේවල් කරන්න බැහැ. අපි චූටි තැනේ ඉඳන් හරියට යන්න ඕනේ. පොඩි දේවල් පවා වරද්දන්න නැතුව හදනකොට අර අමාරු දේවල් හරියට කරගන්න පුළුවන්. සේවක වැටුප් කියන්නේ වගකීමක් නෙවෙයි. සේවක වැටුප් කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. සේවක වැටුප් කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. මතක තියාගන්න. ඒක වගකීමක් නෙවෙයි පුතේ. ඒක වියදමක්. සේවක වැටුප් කියන්නේ වියදමක්. වියදමක් නම් ඒක කොහෙන්ද අඩු වෙන්නේ? වියදම් අපි අඩු කරන්නේ කොතනින්ද? ඔව් වියදම් අපි අඩු කරනවා හිමිකමෙන්. අපි හිමිකමෙන් ඒක අඩු කරනවා 12000. ඇයි සර් හිමිකමෙන් අඩු කරන්නේ වියදම්? මම සේවක වැටුප් කියලා ලියන්නම්. ඔන්න ළමයිගේ ප්‍රශ්නය ඇයි සේවක වැටුප් හිමිකමෙන් අඩු කරන්නේ? ඉතින් පුතේ ව්‍යාපාරයේ ලාභ ලබා ගන්න කවුද? ව්‍යාපාරයට ලාභයක් ආවොත් ඒක ගන්න අයිතිකරුනේ. ඉතින් පාඩුවක් ආවොත් වියදමක් ආවොත් ඒකත් එයාගෙන්ම තමයි ගන්නේ. ලාභේ විතරක් අරගන්න බැහැනේ අයිතිකරුට. අයිතිකරුවෙක් ඉන්නවා අපේ ව්‍යාපාරේ යා කියනවා මට ලාභ විතරයි ඕනේ පාඩු තියෙනවා ඕගොල්ලන් තියාගන්න කියලා. වැඩ කරන අය. එහෙම කරන්න බෑනේ. ව්‍යාපාරයේ ලාභයක් ආවොත් ඒක ගෙඩි පිටින් අරන් යන්නේ අයිතිකරුවා. ඒක කාටවත් දෙන්නේ නැහැ. එයා ඒක තියාගන්න. මගේ ව්‍යාපාරේ ලාභයක් ආවොත් මම දෙන්නේ නැහැ නේ මේකේ වැඩ කරන අයට. මම අරන් ගිහලා මගේ බැංකු පොතේ දාගන්න. පාඩුවක් ආවොත් ඒකත් ඉතින් මමම දරා ගන්න ඕනේ. ව්‍යාපාර කියන්නේ අවදානමක් නෙනේ රිස්ක් එකක් නේ. ව්‍යාපාර කියන්නේ රිස්ක් එකක්. ලාභ වෙන්න පුළුවන් පාඩු වෙන්න පුළුවන්. එතකොට මේ රිස්ක් එක ගන්නවටනේ ලාභ આવොත් ව්‍යාපාරිකයේ ලාභය ගන්න. කලාතුරකින් පාඩු වෙන්නත් පුළුවන්. එතකොට මතක තියාගන්න වියදම් આવොත් ඒ වියදම අපි හිමිකමෙන් තමයි අඩු කරන්නේ. ඕනෙම වියදමක් හිමිකමෙන් අඩු කරලා දාන්න. එහෙනම් මොකද සර් කරේ? සේවක වැටුප් ගෙවනකොට මුදල් අඩු කළා වියදමක් නිසා හිමිකමෙන් අඩු කළා.
සමහර ළමයි කියනවා හිමිකමක් නිසා හිමිකමෙන් අඩුක් නැහැ. හිමිකමක් නෙවෙයි. වියදමක් නිසා හිමිකමෙන් අඩු කරා. වියදම් දාන්න වෙන එකක් නැහැ. ඒ නිසා හිමිකමෙන් අඩු කරා. බලන්න ඊළඟ එක. රුපියල් 15000ක බහන්න 22000කට ණයට විකුණනවා. ඔන්න හොඳ ප්‍රශ්නයක්. 15000ක බහන්න 22000කට ණයට විකුණනවා. සරට කියන ව්‍යාපාරයේ මොනවද අඩු වෙන්නේ? 15000ක බහන්න 22000කට ණයට වික්කහම ව්‍යාපාරයේ මොනවද අඩු වෙන්නේ? ඉක්මනට කියන්න. ඔව් බහන්න නැත්තම් තොග. බහන්න නැත්තම් තොග අඩු වෙනවා. කීයක් අඩු වෙනවද? කීයක තොග අඩු වෙනවද කියන්නේ? කීයක තොග අඩු වෙනවද? කීයක තොග අඩු වෙනවද? ඔව් 15000ක තොග අඩු වෙනවනේ. 15000ක තොග අපි විකුණනකොට පුතේ අපි 15000ක බඩු සෙට් එකක් වික්කන. ඔයා විකුණන්න බඩු වගයක් ගෙනාව ලක්ෂ ගානක බඩු වගයක්. ඔයා විකුණන්න ලක්ෂ ගානක බඩු වගයක් ගෙනාව. ඔන්න අද 15000ක බඩු ටිකක් වික්කා. ඔයා ගෙනාවු බඩු වලින් 15000ක බඩු ටිකක් ඔයා වික්කා. එහෙනම් ඔයාගේ තොගය අඩු වෙනවා 15000. ඔයාගේ තොගය අඩු වෙනවා 15000. ඔයා මේක විකුණන්නේ 22000කට ණයට. එහෙනම් මොනවද වෙන්නේ? 22000ක ණයට වික්කොත් සල්ලි ලැබෙනවද? සල්ලි ලැබෙනවද? කර කියන්න. අපි 22000කට ණයට වික්කොත් අපිට මුදල් එනවද? නෑ මුදල් වැඩි වෙන්නේ මුදල් එන්නේ මේ පෑන මම ණයට දෙනවා. මට සල්ලි එනවද? ණයට දුන්නා පිස්සුද? සල්ලි එන්නේ මුදලට වික්කොත් නේ අපිට වික්කොත් නේ. පුතේ මේ පෑන මම ණයට විකුණනවා අමල්ට. මේ පෑන මම ණයට විකුණනවා අමල්ට. දැන් අමල්ගෙන් මට සල්ලි ලැබෙන්න ඕනේ. අමල් මට සල්ලි දෙන්න ඕනේ. මං අමල්ට කියන්නේ කවුරු කියලාද? මං අමල්ට කියන්නේ කවුරු කියලාද? මේ පෑන මම ණයට වික්කොත් අමල්ගෙන් මට සල්ලි ලැබෙන්න තියෙනවා. එයා තාම දුන්නේ නැහැ. ණයට අරන් ගියේ පස්සේ දෙන්නම් කියලා අරන් ගියේ. මං එයාට කියන්නේ කවුරු කියලාද? That's right. ණය ගැති කියලා. මම එයාට කියනවා ණය ගැති අමල්. ණය ගැති අමල්. අන්න පුතේ මට දැන් අලුතෙන් බිහි වුණා. මට අලුතෙන් ඇති වුණා ණය ගැති අමල්. මගේ ණය ගැතියෙක් වැඩි වුණා. මට සල්ලි දෙන්න ඉන්න කෙනෙක් වැඩි වුණා. ණය ගැතියෙක් වැඩි වුණා. ණය ගැතියෝ කියන්නේ ව්‍යාපාරේ වත්කම්ද වගකීම්ද හිමිකම්ද? ණය ගැතියෝ කියන්නේ ආන්න වරද්ද ගන්න ඉන්න තාමත් හොඳේ. ඒවත් වරදිනවා කියන්නේ හිතන්නකෝ. හරි. ණය ගැතියෝ කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. වත්කමක් වැඩි වෙනවා. එයාගෙන් මට 22000ක් ලැබෙන්න තියෙනවා. එහෙම කොහොමද සර් අපි හිතන්නේ ණය ගැතියෝ වත්කමක් කියලා? ඇයි බං මෙහෙමනේ? වත්කම් කියන්නේ මොනවද? වත්කම් කියන්නේ ව්‍යාපාරයට ප්‍රතිලාභයක් ලැබෙන එකක් නේ වත්කම කියන්නේ. දැන් ඔය ණය ගැති අමලයා හදිසියේ මලොත් මට ලාභද පාඩුද? දැන් මගෙන් මේ පෑන ණයට ගත්ත අමල් මලොත් මට ලාභද පාඩුද? පාඩුයි. එහෙනම් මගේ සම්පතක් නේ. අමල් කියන්නේ මගේ සම්පතක්. මගේ සම්පතක්, මගේ වත්කම. එහෙමයි හිතන්නේ. එහෙමයි හිතන්නේ. දැන් මතක තියාගන්න ණය ගැතියෝ කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. එහෙනම් තොගය අඩු වුණා, ණය ගැතියෝ වැඩි වුණා. අපි තොග ණයට විකුණද්දී තොග අඩු වුණා, ණය ගැති වැඩි වුණා. ණයට වික්කත් මුදලට වික්කත් ලාභයම තමයි. කීයද ලාභය? ණයට වික්කත් මුදලට වික්කත් ලාභයම තමයි. කීයද? ඔය ලාභේ රුපියල් 7000යි අපි ඒක හිමිකමට එකතු කරනවා. ලාභය 7000 අපි හිමිකමට එකතු කරනවා. හරි. 6000 නෙවෙයි 7000. ඊළඟට බලන්න රුපියල් 50000ක තොග ණයට මිලදී ගන්නවා. මේ බලන්න. මගේ ව්‍යාපාරයට මම මට දාන්න බිපු. මේ බලන්න. පුතේ රුපියල් 50000ක තොගයක් මම ණයට ගන්නවා. මට සල්ලි නෑ පුතේ මේ දවස්වල. අඩේ විකුණන්න බඩුත් නෑ. ටක් ගාලා යාළුවෙක්ට කෝල් කරලා ණයට බඩු ටිකක් ඉල්ල ගන්නවා. ණයට ගන්නවා. ණයට බඩු ගන්නකොට දැන් බඩු වෙනවා. තොග එනවා. තොග එනවා 50000. අපේ තොග කියන වත්කම වැඩි වෙනවා 50000. තොග කියන වත්කම වැඩි වෙනවා 50000. මේ තොග ගන්න සල්ලි දීලාද? මේ 50000ක තොග ගන්න සල්ලි දීලාද? නෑ. ණයට. ඒක නම් මොනවද වැඩි වෙන්නේ? ණයට ගන්නකොට වගකීම් වැඩි වෙනවා. 50000. අපි යාට කියන්නේ කවුරු කියලාද? කවුරු කියලාද කියන්නේ? අපි ණයට තොග ගත්තොත් එයාට කියන්නේ කවුරු කියලාද?
මම පියල්ගේ මගේ යාළුවෙක් දන්නවනේ පියල්ගේ පුතේ රුපියල් 50000ක බඩුව වගේ ගන්න. මදුෂ්ගෙන් ගන්න 50000ක බඩුව වගේ. මොනවද කියලා අහන්න එපා. මදුෂ්ගෙන් ගන්න 50000ක මගේ ගාව සල්ලි නැහැ. මදුෂ්ට කෝල් එකක් ගැව්වා 50000ක බඩු ටිකක් ගත්තා ණයට. දැන් මම 50000 මදුෂ්ට ගෙවන්න ඕන. මදුෂ්ට කියන්නේ කවුරු කියලාද? ණයහිමි කියලා. ණයහිමි මදුෂ්. ඔන්න තොග වැඩි වුණා එක පැත්තකින් මගේ ව්‍යාපාරේ. දැන් මට ගෙවන්න තියෙනවා මදුෂ්ට 50000. මගේ වගකීමක් වැඩි වුණා. හරි. බලන්න ඊළඟට හරි සරලයි. ව්‍යාපාර දැකලා තියෙනවා අපි දැකලා නැහැ සර් කවදාවත් ව්‍යාපාරයක ණයට බඩු ගන්නවා. අපේ අම්මා තාත්තා මුත්තා පනත්ත කාලෙකවත් අපි එහෙම අහලා නැහැ සර්. එහෙම වෙන්නේ නැහැ. දැන් විද්‍යාවේ උගන්වනවානේ ඉලෙක්ට්‍රෝන තියෙනවා, ප්‍රෝටෝන තියෙනවා, නියුට්‍රෝන තියෙනවා, ඒවා කැරකෙනවා, නියස්ත්‍රී වටා භ්‍රමණය වෙනවා. එකක් ඇතුළේ මෙච්චර තියෙනවා. මෙහෙම ඔයගොල්ලන් දැකලා තියෙනවද? කවදා හරි ව්‍යාපාරෙකට දැකලා තියෙනවා නියස්ත්‍රී වටා ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. මොකක් හරි දැකලා තියෙනවද? නැහැනේ. ඉතින් ඒත් ඔයගොල්ලන් ඒවා හිතාගෙන පාඩම් කරනවා. ඉතින් මේවා එහෙම නෙවෙයිනේ. මේවා මේ පියවියට දකින්න තියෙන දේවල්. කඩවල වල බඩු විකුණනව දැකලා නැහැ. කඩවල වල බඩු ණයට ගන්නව දැකලා නැහැ. ණය හිමියන්ට සල්ලි ගෙවනව දැකලා නැහැ. ණයගෙතියන්ගේ මුදල්. ඒ නිසා මම කියන්නේ හරිද? මම කියන්නේ ඔයා මේ දකින්නදී ඔයා මේ අපිදිනදී මේ කොමර්ස් ඇකවුන්ටිංగ్ කියලා අපි මේ ඉගෙන ගන්න බං. හරිද? අපි ඉගෙනගෙන තියෙන දේවල් වලට අලුත් වචන සෙට් එකක් දාලා අපි ඉගෙන ගන්නවා. අපි ඔයාගේ අම්මා තාත්තා මේව දන්නවා. දන්නේ නැත්නම් මේකේ තියෙන වචන මාලාව පාරිභාෂික වචන ටික දන්නේ. අන්න මේ ඇකවුන්ටිං වලට විශේෂ වචන සෙට් එකක් තියෙනවා. ඒව දන්නේ නේ. ප්‍රාග්ධනේ ඒව දන්නේ අම්මා දන්නවා. ව්‍යාපාර කරනකොට සල්ලි දානවා. ව්‍යාපාර කරන අයට ලාභ ලැබෙනවා. අම්මා තාත්තා දන්නවා. මහලද මම මේ තාත්තේ ව්‍යාපාරයක් කරන මොනවද ලැබෙන්නේ? අංගලකේ ලාභ ලැබෙනවා කියන්නේ. නැත්තම් බාඩු. ඔයා දන්නවා ඔක කොමර්ස් කරන්න ඕනේ. හැබැයි විද්‍යාවේ ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා සමහර දේවල් ඔයගොල්ලන් දන්නේ නැහැ මොනවද කියලා ඔයගොල්ලෝ ඉගෙන. ඇත්තටම දන්නේ ඔයගොල්ලන් මොකද ඉලෙක්ට්‍රෝන අණුවික්ස් අරගෙන ගෙදර ඉඳන් පරීක්ෂණ කළා දෝ ඉගෙන ගන්න. ඇහෙන් දැකලාද ඉගෙන ගන්න. නේ. මම කියන්නේ ඊට වඩා මේවා ලේසි. හරිද? ඊට වඩා මේවා ලේසි. මොකද මේවා අපි දකින දේවල්. අපිට මේක හිතලා මේ ඔව් මෙහෙම වෙනවනේ කියලා අපිට මේක තරක කරලා බලන්න පුළුවන්. විද්‍යාවේ තියෙන ඇත්ත දේවල් තමයි. නමුත් අපි ගොඩක් දේවල් දකින්නේ දකින්නේ ඉතිහාසය කියලා ඉගෙන ගන්න ඕන හිටියද ඒ කාලේ. අර පරාක්‍රම බාහුව රජතුමා කාලේ නේ. කියනවා ඔබලා ඉගෙන ගන්න. මේකේ මේ සාමාන්‍ය තාමත් වෙන දේ. හරි බලන්න ඊළඟට ණයට ගන්නා තොග වලින් 10000ක තොග ආපසු මරවා යනවා. ණයට ගත්තනේ දැන් බඩු සෙට් එකක්. මදුස්ගෙන් බඩු වගේක් ගත්තනේ පුතේ ණයට. මේ මදුස්ගෙන් ගත්ත බඩු වලින් 10000ක බඩු හරවලා යනවා. ඇයි හරවලා යවන්නේ? සමහර විට ඉල්ලපු බඩු නෙවෙයි එවලා තියෙන්නේ. ක්වොලිටි එක බාල කරලා එවලා තියෙන්නේ. සමහර විට ඉල්ලපු බ්‍රෑන්ඩ් එකකින් නෙවෙයි වෙන බ්‍රෑන්ඩ් එකකින් එවනවා. සමහර විට වර්ණය වෙනස්. සමහර විට එවනකොට හානි වෙනවා. අපිට වැඩක් නැහැ හානි වෙච්ච යවනවා. එතකොට පුතේ අපි බහන්න ආපසු යවනකොට අපේ ව්‍යාපාරයේ තොග මොකද වෙන්නේ? තොග අඩු වෙනවා. තොග කියන වත්කම 10000ක් අඩු වෙනවා. තොගේ කියන වත්කම අඩු වෙනවා 10000ක්. කාටද දැන් මේ යවන්නේ? කාටද මේ බඩු එපා කියලා ආයෙත් යවන්නේ? මේ ගත්ත බඩු කාටද යවන්නේ? මේ යවන්නේ ණය හිමියන්ට. මදුෂ්ට. එහෙනම් එයාට ගෙවන්න තියෙන ගාණ මොනවා වෙනවද? එයාට ගෙවන්න තියෙන ගාණ අඩු වෙනවා. නේ? ණය හිමිය අඩු වෙනවා. අම්මා ගේනවා පුතේ කඩෙන් පොල් ගෙඩි 5ක්. අම්මා ගේනවා පොල් ගෙඩි 5ක් කඩෙන්. දැන් පොල් ගෙඩියක් කීයද? 500යිද? මේ දවස් 100යි. අම්මා ගේනවා කඩෙන් පොල් ගෙඩි 5ක්. ණයට ගේන්න පුතේ අම්මා කඩේ පොල් ගෙඩි 5ක්. එහෙනම් අම්මා කඩේ මුදලාලිට කීයක් ගෙවන්න ඕනේද? කඩේ මුදලාලිට කීයක් ගෙවන්න ඕනේද? 500යි. පොල් ගෙඩියක් 100යි පොල් ගෙඩි 5ක් අම්මා කඩෙන් ණයට ගේනවා නම් 500ක් ගෙවන්න. ගෙදර ගෙනාලා හොල්ලලා බලද්දි එක පොල් ගෙඩියක් පුහු පොල් ගෙඩියක්. ඒක වතුර හෙල් දෙන්නෙත් නෑ ඒක පුහු. අම්මා කියනවා මෙන්න මේ කොල්ලෝ මෙන්න මේක කඩේට දීලා වරෙන් බා. මේ මුදලාලියා මේ පුහු පොල් දීලා කඩේට ගිහින් යනවා ආයි පොල් ගෙඩියක්. ඔයා තමයි යන්නේ කඩේ. ගිහින් දුන්නාම අම්මා කඩේට සල්ලි ගෙවනවද 500ම? දැන් අම්මා 500කුත් දෙනවද කඩේට? නෑ කීයද දෙන්නේ? කීයද දෙන්නේ අම්මා? ණය බේරනකොට කීයද කඩේට දෙන්නේ? 400යි. ඇයි? අර පොල් ගෙඩි ආපහු යවුවානේ. ඒ කියන්නේ බාල පොල් ගෙඩියක්. නේ ඒක වැඩක් නෑ. ඒක යවුවා. 400 අඩු කරලා දෙන්නේ. එහෙනම් පේනවනේ. අපි මේ සාමාන්‍ය ජීවිතයේ අත්විඳින දේවල්. ව්‍යාපාර කරන්නම ඕනේ නෑ ඇකවුන්ටිං කියන්නේ. ඉගෙන ගන්න. කොමර්ස් කරා. හරිනේ. හරි. එහෙනම් අපි තොග ආරවල යවනකොට තොග අඩු වෙනවා. ඒ වගේම ණය හිමියන් කියන වගකීම අඩු වෙනවා. හරි. ඊළඟට බලමු.
ඊළඟට බලන්න ඊළඟ ගනුදෙනුව. ඊළඟට තියෙනවා ණය හිමියන්ට රුපියල් 5000ක් ගෙවනවා අන්න. දැන් මම කිව්වේ කලින් අම්මා තොගේ හරවල යවුවා ඉතුරු ටික සල්ලි වලින් ගෙවනවා. ඒ වගේ අපිත් ණය හිමියන්ට රුපියල් 5000ක් ගෙවනවා. රුපියල් 5000ක් අපි ණය හිමියන්ට ගෙවනකොට අපේ මුදල් කියන වත්කම අඩු වෙනවා. ආට උනත් ඉතින් ගෙවුවොත් සල්ලි අඩු වෙනවනේ. ව්‍යාපාරයේ මුදල් ගෙවුවොත් ණය හිමියන්ට අඩු වෙනවා. එතකොට ණය හිමියොත් අඩු වෙනවා. අපි ගෙවන්න තියෙන ණය හිමියන්ගෙනුත් මේ 5000 අඩු වෙනවා. මුදල් අඩු වෙනවා ණය හිමි අඩු වෙනවා. මුදල් අඩු වෙනවා ණය හිමි අඩු වෙනවා. පැහැදිලිද? අපි මුදලින් ගෙවනකොට මගේ සල්ලි යන පර්ස් එකෙන් 5000ක් අරගෙන මම දෙනවා. දැන් පර්ස් එකේ තියෙන ගාණ අඩු වෙනවා. මම ගෙවන්න තියෙන ගාණෙන් මම ඒක අඩු කරනවා. ඉතුරු ගාණ තමයි ගෙවන්නේ. ඊළඟට රුපියල් 1200ක් වරිපණම් වියදම් ගෙවීම. වරිපණම් වියදම් ගෙවනකොට මේ රුපියල් 1200ක් ගත්ත පර්ස් එකෙන් දුන්නා වරිපණම් වලට මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා 1200ක්. මුදල් අඩු වෙනවා 1200. වරිපණම් වියදම් අඩු කරන්නේ කොහෙන්ද පුතේ? වගකීම් වලින්ද? හිමිකමින්ද? වියදම් අඩු කරන්නේ කොතනින්ද වියදම් අඩු කරන්නේ? අන්න හරි. අනිවාර්යයෙන්ම වියදම් අඩු කරන්නේ හිමිකමින්. හිමිකමින් අඩු කරනවා 1200ක්. වරිපණම් කියන්නේ. වරිපණම් කියන්නේ. හරිනේ? හරි. දැන් මේ අපි මේ ගිණුම් සමීකරණ පන්තිවල සති දෙකක් තුනක් විතර ඉගෙන ගන්නවා නේ. අපි තියරි පන්තිවල සාමාන්‍ය මේවා සති දෙක තුන. වරිපණම් කියන්නේ සර් වරිපණම් කියන්නේ බං ගෙවල් වලටත් ගෙවන්නේ. පළාත් පාලන ආයතන වලට ප්‍රාදේශීය සභාවට එන්නේ. ඔයගොල්ලන්ගේ ගෙදර කැලි කසල ටික ඒගොල්ලන් එකතු කරන් යනවා. සමහර නගර සභාවෙන් ලොරියක් එනවනේ. ඒක එකතු කරන් යනවා. ඔයගොල්ලන්ට ඉතින් යම් යම් පහසුකම් දෙනවනේ පොඩි පොඩි. ඒවට වරිපණමක් කියලා ගාස්තුවක් ප්‍රාදේශීය සභාවෙන් ගහනවා. හැම ගේකටම ගහනවා. ව්‍යාපාර ස්ථාන වලට ගහනවා. සාමාන්‍යයෙන් ගෙවල් වලට ගහන ගානට වඩා ව්‍යාපාර ස්ථාන වලට ගහන වැඩි. ඇයි ඔයගොල්ලන්ගේ දොරේ එහෙම අලවල නැද්ද? වරිපණම් අංකය කියන එක සමහර ගෙවල් වල අලවල තියෙන දොරේ. නැත්නම් ඔළුව ASCII වරිපණම් ගෙවා ඇත අංකය මෙහෙම කියන ඔබනේ එහෙම විතර ගහලා තියෙනයි. වාහනේ ගහන්නේ මොකේද? වාහනේ ගහන්නේ ආදායම් බලපත්‍රය. ඔය සමහර අය ගහන්නේ තියෙනවා ගොඩක් ගෙවල් වල ගහනවා. ඒ ලොකු ඉතින් අලුතෙන් හදපු ගෙවල් වල නම් ඕවා ගහන්නේ. ඒගොල්ලන් කැමති නෑ. සමහරවල් ඇවිල්ලා අලවල යන අපි ඉතින් ගලවල දානවා. හරි වැඩක් නෑ ගෙවන්න ඕනේ. වරිපණම් නොගෙවා සිටියොත් මොකද වෙන්නේ? වරිපණම් නොගෙවා සිටියොත් අපේ ඊඩම කවුද ගන්න? හරි කවුද ගන්න? රජය ගන්න. රජය ගන්න පුළුවන් යටත් කරගන්න. අපි අවුරුදු ගාණක් වරිපණම් ගෙවුවේ නැත්තම් දීපල රාජසන්තක වෙනවා. එහෙම කොහොමද වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. නීති තියෙනවා. දීපල කියන්නේ වරිපණම් ගෙවීමෙන් ඔබේ දීපල තියාගන්න කියන්නේ. මේක විතර බදු ගන්න නැහැ සර්. ඒක වරිපණම් ගන්න මෙහෙමයි. අලුතෙන් අද තාම හදාගෙන යනවා. මෙහෙමයි හොඳට අහගන්න. වරිපණම් ඉතින් ගන්න ගෙදරට ඇවිල්ලා ගන්නෙ නැහැ. අපි ගේ හදනකොට ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා වරිපණම් වලට ලියාපදිංචි වෙන්න ඕනේ. දැන් ඕක වැදගත් වෙනවා ඕගොල්ලන්ට එක එක වැඩ කරලා. දැන් උදාහරණයක් අපි හිතමු ඕගොල්ලන්ගේ දැන් ඕගොල්ලන් යනවා බැංකු ණයක් ගන්න. ඕගොල්ලන් බැංකු ණයක් ගන්න යනකොට ඇප්ලයි කරනකොට පෙන්නන්න වෙනවනේ ඕගොල්ලන්ගේ ඉඩම අනුමත කරන්න ඕනේ. ඉඩම අනුමත කරන්න ඕනේ. ඒ ඔප්පු අනුමත කරන්න බෑ. අනුමත කළා නේ. අනුමත කරන්න ප්‍රාදේශීය සභාවට යන්න වෙනවා. ප්‍රාදේශීය සභාවට ගියාම අන්න අවුවන ඔයගොල්ලෝ වරිපණම් කියලා නැහැ කියලා. ඊට පස්සේ ඉතින් අර පරණ ඇරියස් එක ගෙවන්න වෙනවා. දඩක් ගෙවන ලොකු ගාණක් ගෙවන්න. ඒකයි ඔය කතන්දර. වරිපණම් මේ ගෙදරට ඇවිල්ලා ඔය එකතු කරන්නේ. හරිද? හරි. එහෙමයි වෙන්නේ. අරව ගන්නකොට වරිපණම් බිල් ඉල්ලනවනේ. ඒවා අංක ඉල්ලනකොට ඔන්න ඉතින් ගෙවන්න නැත්නම් ගෙවන්න. පරිපණම් කියන්නේ ව්‍යාපාරයට වියදමක්. ඔබලන්ටත් වියදමක්. අපිටත් වියදමක්. ඊළඟට බලන්න රුපියල් 5000ක ණයගැතියක ගුණවත් වීම. පුතේ ණයගැතියක ගුණවත් වෙනවා. ගුණවත් වෙනවා කියන්නේ මොකද? අමුතු දෙයක්ද? ගුණවත් වෙනවා කියන්නේ මොකද්ද? ගුණවත් වෙනවා කියන්නේ බංකොලොත් වෙනවා. බංකොලොත්. ගන්න දෙයක් නෑ. යාගේ ව්‍යාපාරේ කඩන් වැඩිලා. අපෙන් බඩු අරන් ගිය ණයගැතියෙක්. හරිද? අපේ ණය අරගෙන ගියා. ඇයි යා ගුණවත් වෙන්නේ බංකොලොත් වෙන්නේ? එක හේතු. සමහර වෙලාවට යා හරියට ව්‍යාපාරය කරන්න නැතුව නම පාඩු ලබලා ව්‍යාපාරේ බංකොලොත් වෙනවා. සමහර වෙලාවට ඉතින් බූටක් කෑවොත් වෙන්න පුළුවන්. බූටක් කෑවොත් උමුතු වෙනවා. බූට් එකක් කෑවොත් සමහර කන්න කලින් කන වගේ පේනකොට උමුතු වෙනවනේ. එහෙම වුණාම එයාගේ ව්‍යාපාරය එතනින් ඉවරයි. එතකොට එයාගෙන් අපිට සල්ලි ලැබෙන්නේ නැහැ. මගෙන් මේ පෑන ගත්ත අමල්ව මතකද? මගෙන් මේ පෑන ගත්ත අමල් ණය ගැටිලා. එයා ඔහොම ව්‍යාපාරේ කර කර ඉන්න ගමන් වෙන්න බංකොලොත් වෙන. බංකොලොත් වුණාම මට දැන් ආරංචි වෙනවා. අම්මා ණය ගැටි අමල් බංකොලොත් වෙනවා. අමල් කියන්නේ නැහැ. මම සල්ලි දෙන්නේ නැහැ. ඔයාට පුළුවන් නම් ගන්න. එහෙම කියන්නේ නැහැ.
අපිට ආරංචි වෙන අමල් බංකොලොත් වෙලා කියලා. ඒ කියන්නේ අපි හිත හදා ගන්නවා මොකද්ද? අමල්ගේ සල්ලි ලැබෙන එකක් නැහැ කියලා. සල්ලි ලැබෙන එකක් නැහැ ඉතින් බංකොලොත් වෙච්ච මිනිස්සෙක් කොහොමද සල්ලි ගෙවන්නේ? නේ? දැන් අපි අපේ රට බලන්න. රට බංකොලොත් වෙගෙන යනවා. චීනයේ හිත හදා ගන්නවා. කොහොමද? වැඩක් නේ. සල්ලි නම් ලැබෙන්නේ මොකද කරන්න පුළුවන්? ඔය සිංහරාජෙන් හරි කොහෙන් හරි කෑල්ලක් ගන්නවා. ඒක තමයි ඉතින් කරන්න තියෙන්නේ. නැත්තම් කොළබහරින් ඉඩමක් දෙකක් පවර ගන්නවා. ඕක තමයි. අපි බංකොලොත් වෙගෙන යනකොට ඇමරිකාව, චීනය, ඉන්දියාව තීරණය කරනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකක්වත් ගන්න වෙනවා. මුංගෙන් නම් ආයි සල්ලි ගන්න හම්බ වෙන්නේ නැහැ මලාට. ඔන්න. ඒ වගේ තමයි වෙන්නේ. එහෙනම් මතක තියාගන්න පුතේ අපි බංකොලොත් වේගෙන වගේ යනකොට ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ අපේ ණය ගැතිය විශේෂම අපේ ණය ගැතිය බංකොලොත් වෙනකොට ඒ ලැබෙන සල්ලි අපිට ලැබෙන්නේ නැහැ දෙන්න. ඒක අපිට පාඩුවක්. අපි ඒක ණය ගැතියකින් අයින් කරලා දානවා. කීයක ණය ගැතියද බංකොලොත් වෙන්නේ? රුපියල් 5000ක ණය ගැතිය. එහෙනම් මම ණය ගැතියන් අඩු කරනවා 5000. මගේ ණය ගැතියන්ගෙන් මම 5000ක් අඩු කරනවා. ණය ගැතියන්ගෙන් 5000ක් අඩු. ඒ වගේම ණය ගැතිය බංකොලොත් වීම කියන්නේ මට පාඩුවක්. මගේ ව්‍යාපාරයට වියදමක්. හිමිකමෙන් අඩු කරනවා. ඒකට අපි කියනවා මොකක් කියලාද? බොල් ණය කියලා. බොල් ණය කියලා වියදමක් අපි අඩු කරනවා. ඒකට කියනවා ණය ගැතිය බොල් ණය වෙනවා කියලා. බොල් ණය කියලා කියන්නේ. බොල් ණය. බෝල ණය වෙයි. සමහර ලියන මේවා ලියනකොට බෝල ණය. බෝල ණය නෙවෙයි බොල් ණය. ඔයාලා ලියනකොට ඒක සැලකිලිමත් වෙන්න ඕන. මොනවා හරි ලියලා හරියන්නේ නැහැ. මම මේ ටික මකනවා ඊළඟ ටික කරන්න අවශ්‍ය නිසා. හරි බලන්න ඊළඟ ගනුදෙනු ණය ගැතියන්ගෙන් රුපියල් 10000ක් අපිට ලැබෙනවා. පුතේ ණය ගැතියන්ගෙන් රුපියල් 10000ක් අපිට ලැබෙනකොට අපේ ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවනේ. අපිට ණය ගැතියෝ 10000ක් දුන්නොත් ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවනේ. ණය ගැතියෝ 10000ක් දුන්නොත් අමල් මට රුපියල් 10000ක් දෙනවා. අමල් මට 10000ක් දුන්නාම මගේ මුදල් වැඩි වෙනවා. මම ඒක අමල්ගේ ගාණෙන් අඩු කරන්න ඕන. අමල් සල්ලි දුන්නනේ. අමල්ගේ ගාණෙන් අඩු කරන්න ඕනේ. අමල් කියන්නේ ණය ගැතියේ ණය ගැතිය අඩු වෙනවා. මුදල් වැඩි වෙනවා ණය ගැතිය අඩු වෙනවා. මුදල් වැඩි වෙනවා ණය ගැතිය අඩු වෙනවා. මුදල් වැඩි වේ ණය ගැතිය අඩු වේ. මුදල් වැඩි වේ ණය ගැතිය අඩු වේ. ඊළඟට බලන්න ඊළඟට අන්තිම එක අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනෙට රුපියල් 2000ක් ගන්නවා. සෙට කියන අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනෙට ගන්නවට අපි ලස්සන වචනයක් කියනවා. තනි වචනයක්. මොකක්ද අයිතිකරුව ව්‍යාපාරයේ දේවල් අරගෙන යනකොට අපි කියන්නේ. ඒකට අපි කියනවා ගැණිලි කරනවා කියලානේ. අන්න අර ගැණිලි කරනවා අයිතිකරු ගැණිලි කරනවා කියලා කියනවනේ. අයිතිකරුවා ගැණිලි කරොත් ව්‍යාපාරයේ මුදල් අරන් ගියොත් ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා පුතේ. අයිතිකරුවා ඇවිල්ලා මුදල් අරන් දැන් අපේ ව්‍යාපාරයෙන් හිටපු ගමන් ගීතාංශ ඇවිල්ලා කීයක් හරි අරගෙන යනවා. ඒකට ව්‍යාපාරයේ සල්ලි අඩු වෙනවා. ගීතාංශ අයිතිකරුවා නිසා එයා ගාණක් ගත්තොත් අපි ඒක යාගේ හිමිකමෙන් අඩු කරනවා. ඔන්න ඔය වගේ ව්‍යාපාරයේ අයිතිකරුවෙක් ව්‍යාපාරයේ දෙයක් අරන් ගියොත් ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා. ඒක අයිතිකරුවාගේ අපි හිමිකමෙන් අඩු කරනවා. එයාගේ කොටසින් අඩු කරනවා. ගැණිලි කියලා. ගැණිලි කියලා. හරි. බලන්න. හරි. ඔන්න අපි පළවෙනි ගනුදෙනු සෙට් එක දැම්මා. දැන් අපි ඊළඟ ගනුදෙනු සෙට් එක දාන්න යන්නේ අභ්‍යාස අංක 3 උදාහරණ අංක 3. එයාට තියෙන දාන්න. එන්න උදාහරණ අංක 3 ගනුදෙනු 10ක් තියෙනවා. ඒකෙත් තියෙන්නේ මේ සමීකරණයමයි. පොඩ්ඩක් ඉඩ ඇතුව ලියා ගන්න. දැන් උත්සාහ කරලා තනියෙන් කරන්න. මම ඊයේ බැංකු සස්තුම් පාඩම කොට දාලා දුන්නානේ. ඊට පොය දැක්ක ගණන් ටික මම කිව්වනේ ගණන් දෙකක් මම හදනවා. පයිය පාඩම කරනකොට කිව්වා. මම හදනවා ගණන් දෙකක්. තුන්වෙනි ගාන ඔයාලට පුළුවන් වෙනවා. ඒ වගේම ගොඩක් අය හොඳ මට්ටමින් තුන්වෙනි ගාන කරගත්තා. හතරවෙනි ගාන වෙනකොට වැඩි සිස්ටම් එක හරියටම කරගත්තා. සමහර අය හොඳටම කරා. හැබැයි ගණන් එකතු කරන අඩු කරනවා වරද්දකට ඒක යාළුවකගේ වරදක්නේ. හරි. ඒක මගේ වරදක් නෙමෙයි එකතු කිරීම අඩු කිරීම වලට හදන්න බෑනේ පුතේ. මට පුළුවන් එකවුන්ටින් කරන්න විතරයි. ඔයා එකතු කිරීම අඩු කිරීම හදා ගන්න ඕනේ. හරි බලන්න. එන්න ඊළඟ එකට.
පහත දී ඇත්තේ ව්‍යාපාරයක මාර්තු මාසයේ සිදු වූ ගනුදෙනු කිහිපයකින් ඇස්තුවකි. එක අයිතිකරු රුපියල් 2,50,000ක් ව්‍යාපාරයට යෙදවී. අයිතිකරු රුපියල් 2,50,000ක් ව්‍යාපාරයට දානකොට ඊයේ මම අතිරේක පන්තියක් දැම්මා. ඊයේ රාත්‍රී අතිරේක පන්තියක් කියන ඔයගලන්ට නෙවෙයි 10 වසරයට දාපු පන්තියක් බැංකු සස්තුම් එකක්. ඔයගලන්ට ප්‍රවේශ වෙන්න අවස්ථාව මම ලබා දීලා ගෲප් එකේ දාලා තිබුණා. ඊයේ ලින්ක් එක. හරි බලන්න. අයිතිකරු රුපියල් 2,50,000ක් ව්‍යාපාරයට දානවා. අයිතිකරු 2,50,000ක් ව්‍යාපාරයට දානකොට පුතේ ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා 2,50,000. ඒක ඔයා දන්නවා. අයිතිකරුවා ව්‍යාපාරයට මුදල් දානකොට අයිතිකරුවා මුදල් ගෙනත් දානකොට ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා. මුදල් කියන වත්කම වැඩි වුණා. අයිතිකරුවනේ බං දාන්නේ. එහෙනම් අයිතිකරුවගේ හිමිකමත් වැඩි වෙනවා. මිනිහාගේ අයිතිය වැඩි වෙනවනේ. අයිතිකරුවගේ හිමිකම නැත්නම් අයිතිය වැඩි වෙනවා. ඔබට ඕන නම් ආඩ ප්‍රාග්ධනය කියලා ලියන්න පුළුවන්. ප්‍රශ්නයක්. අයිතිකරුව ව්‍යාපාරයට මුදල් ගෙනත් දානකොට මුදල් වැඩි වුණා, හිමිකම වැඩි වුණා. ඔන්න අපේ ව්‍යාපාරයේ අයිතිකරුව ගීතාංශ වෙනවා ලක්ෂ 2මාරකුත් අරගෙන ව්‍යාපාරයට. ලක්ෂ 2මාර ව්‍යාපාරේ ලාච්චුට දාලා එයා යනවා. ව්‍යාපාරයේ සල්ලි වැඩි වුණානේ. නේ? එයා ගෙනත් දාපු නිසා එයාගේ හිමිකම අපි වැඩි කරලා පෙන්නනවා. හරි. හරි. දෙවෙනි එක රුපියල් ලක්ෂයක මෝටර රථයක් මිලදී ගන්න. දැන් අපි ව්‍යාපාරේ පාවිච්චි කරන මෝටර රථයක් නැහැ. සල්ලි දීලා ලක්ෂයක් දීලා මෝටර රථයක් ගන්නවා. මෝටර රථයක් ගන්නකොට අපේ ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා මෝටර රථ. ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා මෝටර රථ කියලා. ව්‍යාපාරයේ වත්කම් වැඩි වුණා මෝටර රථ කියලා. ලක්ෂයක් දීලා මෝටර රථයක් ගන්නකොට මෝටර රථ වත්කම වැඩි වුණා. ඒ වගේම ලක්ෂයක් දුන්න නිසා අපේ මුදල් වත්කම අඩු වුණා. මුදල් කියන වත්කම අඩු වුණා. මුදල් දීලානේ ගත්තේ. සල්ලි දීලා ගන්න. මෝටර රථයක් ආව සල්ලි ගියා. ආව ගියා. හරියට කරන්ට් එක වගේ. ආව ගියා. ඒ වගේ. ඔයාලා මතක ඇතිවල මුල්ම දවසේ මේ පන්තිය පටන් ගන්න එන්න බාධක මැද්දේනේ. පළවෙනි දවස් දෙකේම මේ මුල සිට පන්තිය මම හිතන්නේ අපිට කරන්ට් එක ගිහලා කරගන්න හම්බුන්නේ. පළවෙනි දවසේ නන්නත්තර වුණා. දෙවෙනි දවසේ ඩොක්ටර් කරනකොට ගියා. ඊට පස්සේ තමයි එක දිගට මේ උදෑසන පන්තිය කරේ. මේ පන්තිය වෙනස් කරන්න සූදානම් කරගෙන ඉන්නේ. හරි බලන්න. තුන්වෙනි එක. ණය හිමියෙකුට රුපියල් 2000ක් ගෙවීම. ණය හිමියෙකුට රුපියල් 2000ක් ගෙවනවා. බලන්න ඔයා. ණය හිමියෙකුට රුපියල් 2000ක් දෙනවා. ව්‍යාපාරේ ලාච්චුවෙන් 2000ක් කරන් ණය හිමියෙකුට ගෙවනවා. එතකොට මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා 2000ක්. මුදල් අඩු වෙනවා 2000ක්. මුදල් අඩු වෙනවා 2000ක්. ණය හිමියට 2000ක් ගෙවුවාම අපි මේ ණය හිමියට ගෙවන්න තියෙන ගාණ අඩු වෙනවා. අපි ණය හිමියට 2000ක් ගෙවුවාම ණය හිමියට ගෙවන්න තියෙන ගාණ අඩු වෙනවා. ණය හිමියා කියන්නේ අපේ වගකීම. ඒකෙන් අඩු වෙනවා 2000ක්. ණය හිමියා කියන්නේ අපේ වගකීමක්නේ. එයාගෙන් 2000ක් අඩු වෙනවා. අපි ගෙවන්න තියෙන වගකීම් වලින් 2000ක් අඩු වෙනවා. අපේ මුදල් අඩු වුණා මෙහෙන් අපේ ණය හිමි කියන වගකීම අඩු වුණා මෙහෙන් 2000ක් ගෙවුවාම. ඊළඟ එක බලන්න තුන්වෙනි එක නෙමෙයි හතර රක්ෂණ වියදම් 4000ක් ගෙවනවා. රක්ෂණයට 4000ක් ගෙවනවා. ඉතින් රක්ෂණයට 4000ක් ගෙවනකොට මුදල් කියන වත්කම අඩු වෙනවා 4000. මුදල් කියන වත්කම අඩු වෙනවා 4000. මුදල් කියන වත්කම අඩු වෙනවා. රක්ෂණයට ගෙවනකොට පුතේ රක්ෂණය කියන්නේ මොකක්ද ව්‍යාපාරේ? රක්ෂණය කියන ව්‍යාපාරේ මොකක්ද? ඔබට කියන්නේ මොකද රක්ෂණය කියන්නේ ව්‍යාපාරයට වියදමක් නම් හිමිකමෙන් අඩු වෙනවා. ඔන්න අපේ මුදල් වත්කම අඩු වුණා. රක්ෂණ කියන වියදම නිසා හිමිකම අඩු වුණා. ඊළඟට කොමිස් ආදායම් ලැබුණා 15000යි. අපිට කොමිස් ආදායමක් ලැබෙනවා රුපියල් 15000ක. එහෙනම් අපේ ව්‍යාපාරයට මුදල් එනවා 15000. අපේ ව්‍යාපාරයට මුදල් එනවා 15000. මේ මුදල් එන්නේ කොමිස් ආදායම් වලින්. අපිට කොමිස් ආදායමක් එන්නේ කොමිස් ආදායම්. කොමිස් ආදායම් කියන්නේ අපේ මොකද්ද? කොමිස් ආදායම් කියන්නේ අපේ ආදායම. ඒක අපේ ආදායම. එහෙනම් හිමිකමට එකතු වෙනවා 15000. හිමිකමට එකතු වෙනවා. කොමිස් ආදායම් කියලා.
මුදල් වැඩි වුණා කොමිස් ආදායම් නිසා ඉන්කම වැඩි වුණා. ඊළඟට අයිතිකරු 5000ක් ගැනීම කරනවා. ඉතින් අයිතිකරු 5000ක් අරන් යනවා. අයිතිකරු 5000ක් අරන් ගියොත් මුදල් කියන වත්කම අඩු වෙනවා 5000. අයිතිකරු 5000ක් අරන් ගියොත් මුදල් කියන වත්කම අඩු වෙනවා 5000. මුදල් කියන වත්කම අඩු වෙනවා. ඒ වගේම අයිතිකරු අරන් යනකොට ගැනීම නිසා හිමිකමෙන් අපි අඩු කරනවා. ගැනීම කරනකොට හිමිකම අඩු වෙනවනේ. මුදල් අඩු වෙනවා ගැනීම නිසා හිමිකම අඩු වෙනවා. ඊළඟට ණය ගැතියන්ගෙන් ලද මුදල 18500. අපේ ණය ගැතියෝ අපිට රුපියල් 18500ක් දෙනවා. එතකොට අපේ මුදල් වැඩි වෙනවා. 18500. ණය ගැතියෝ මේ ගාන අපිට දෙනකොට අපි ඒක ණය ගැතියන්ගෙන් අඩු කරන්න ඕනේ. එහෙනම් අපේ ණය ගැති කියන වත්කම අඩු වෙනවා. අපේ ණය ගැති කියන වත්කම අඩු වෙනවා. ණය ගැති කියන වත්කම අඩු වෙනවා. ණය ගැතියෝ අපිට සල්ලි දෙනකොට අපිට මුදල් වෙනවා. අපි ඒක ණය ගැතියන්ගෙන් අඩු කරනවා. අපිට මුදල් ආවා අපි ඒක ණය ගැතියන්ගෙන් අයින් කළා දැම්මා. හරි. බලන්න ඊළඟට රුපියල් 1000ක තොගයක් හානි වෙනවා. ඉස්සර කියන්නේ තොග හානි වුණොත් 1000ක තොගයක් හානි වෙනවා. මොකද වෙන්නේ? තොග හානි වුණොත් තොග හානි වුණොත් නියමයි කින්ස්ලි හොඳයි. තොග හානි වුණොත් මොකද වෙන්නේ? 1000ක තොගයක් හානි වුණොත් තොග අඩු වෙනවා. තොග අඩු වෙනවා. තොගේ අඩු වෙනවා අපේ 1000. කඩේ විකුණන්න ගත්ත බඩු වලින් 1000ක් හානි වෙලා. එක්කෝ විනාශ වෙලා, එක්කෝ කෘමිසතුන් කාලා, මොකක් හරි වෙලා කඩේ තියෙන තොග වලින් 1000ක් හානි වෙලා. 1000ක තොගයක් හානි වුණාම පුතේ ඒක අපිට වියදමක් එක පැත්තකට වියදමක් පාඩුවක් හිමිකම අඩු වෙනවා. ඊළඟට ගත්තාම බැංකු ණයක් ලබා ගත්තා 50,000යි. අපි බැංකුවෙන් ණයක් ගන්නවා 50,000. අපිට මොනවද ලැබෙන්නේ? අපිට ලැබෙන මුදල් කියලා වත්කම. අපිට ලැබෙන මුදල් කියන වත්කම. බැංකුවෙන් ණයක් ගන්නකොට පුතේ මොකද වෙන්නේ? බැංකුවෙන් ණය ගන්නකොට අපේ වගකීම් වැඩි වෙනවනේ. බැංකුවට ගෙවන්න එපයි අපි. අපේ වගකීම් වැඩි වෙනවා. බැංකු ණය. බැංකු ණය. තොගය වැඩි වෙනවා බැංකු ණය කියන වගකීම් සමාන මුදල් වැඩි වෙනවා බැංකුවේ ණය ගන්නකොට අපිට මුදල් දෙනවා මුදල් වැඩි වෙනවා බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා ඊළඟට විදුලි වියදම් ගෙවුවා 1500යි අපි විදුලි වියදම් ගෙවනවා එතකොට අපේ මුදල් කියන වත්කම අඩු වෙනවා 1500 මුදල් වත්කම අඩු වෙනවා 1500 විදුලි වියදම් ගෙවනකොට වියදම් නිසා හිමිකම අඩු වෙනවා 1500 විදුලි වියදම් ගෙවනකොට හිමිකම අඩු වෙනවා 1500 මුදල් අඩු වෙනවා හිමිකම අඩු වෙනවා දැන් මේවා තුලනය කරන්නේ නැද්ද තුලනය කරන්න අවශ්‍ය නැහැ විභාගයේ ඔයාලට කිව්වොත් විතරයි ඔයා තුලනය කරන්න ඕනේ හොඳේ ඔයාලට විභාගේ කිව්වොත් මේක තුලනය කරන්න කියලා එහෙනම් විතරයි ඔයා තුලනය කරන්නේ නැතුව තුලනය කරන්න ඕනේ නැහැ ඔයා හරිද ඒ උදාහරණයක් විභාගේ කියනවා පල්ලෙහා එකතුව ගන්න කියලා. එහෙම ගත්තොත් ඉතින් මහා ලොකු දෙයක් නෑ. ඔයාට තියෙන්නේ මෙන්න මෙහෙම එකතු කරලා හරිද? තුලනය කරනවා කියන්නේ මොකක්ද? 아무තු දෙයක්ද නෑනේ. එකතු කරනවාට කරනවා. මේ තීරුවේ මේව දිගට එකතු කරගෙන යනවා. එකතු කරන එක එකතු කරනවා අඩු කරන එක අඩු කරනවා. ඕකට තුලනය කරනවා කියන්නේ. මොකද එකවුටින් ගන්න මේ ආදායම් ප්‍රකාශයක් වගේ නෙවෙයි. නිකම් මේ තීරුවේ එකතු කරන එක එකතු කරලා අඩු කරන එක අඩු කරලා හරි. අපි යන උදාහරණ අංක 4ට එක වෙනස් එක මීට වඩා වෙනස් සීන් එකක් තියෙන පොඩි සමීකරණේ වෙනසක්. ඔයාලට මේ වගේ සමීකරණයක් එන්නත් පුළුවන්. ඒක ටිකක් ලේසි අපිට හඳුනා ගන්න එහෙම පහසුයි. තීරු වෙනම තියෙනවා බලන්න. අභ්‍යාස අංක 4 සුනිමල්ගේ ව්‍යාපාරේ යන්ත්‍ර තියෙනවා, තොග තියෙනවා, මුදල් ණය ගැති, ප්‍රාග්ධනයේ ණය හිමි බැංකු ණය. ඒ සමීකරණේ ලියා ගන්න 1 2 3 4යි 4යි 3යි 7යි.
මම පොඩ්ඩක් වෙන් කරගත්තා. නැත්නම් හොයාගන්න බැහැ. පළවෙනි තීරුව පුතේ යන්ත්‍ර තීරුව. පළවෙනි එක යන්ත්‍ර. ඊළඟට තොග. ඊළඟට මුදල්. ඊළඟට ණය ගැති. ප්‍රාග්ධනය. ණයින් බැංකු ණය. අද උදේ 8ට කාගේද විකාශකගේ පන්ති තියෙනවද? කැන්සල්ද තියෙනවද පන්ති? 9ට කොහෙද තියෙනවනේ? සාව මම හිතන්නේ ගියා හොස්පිටල් එකට. හරි බලන්න. උදාහරණ අංක 4. බලන්න සුනිමල්ගේ ව්‍යාපාරයේ ගනුදෙනු සෙට් එකක් තියෙනවා දීලා. ඒකේ තියෙනවා පුතේ ගනුදෙනු 10ක්. පළවෙනි එක සුනිමල් ව්‍යාපාරයට ලක්ෂ 5ක් යොදවලා තියෙනවා. සුනිමල් ව්‍යාපාරයට ලක්ෂ 5ක් දැම්මා නම් ව්‍යාපාරයේ මුදල් වැඩි වෙනවනේ පුතේ ලක්ෂ 5ක්. මේ බලන්න. හරි ලේසි දැන්. මුදල් තීරුවක් තියෙනවා. සුනිමල් ව්‍යාපාරයට ලක්ෂ 5ක් දැම්මා නම් මුදල් වැඩි වෙනවා. ඒ වගේම සුනිමල්ගේ හිමිකම එහෙම නැත්නම් ප්‍රාග්ධනය වැඩි වෙනවා. හිමිකමට තමයි මේ ප්‍රාග්ධනය කියන්නේ. හිමිකමට මේ ප්‍රාග්ධනය කියන්නේ. මුදල් වැඩි වෙනවා ප්‍රාග්ධනය වැඩි වෙනවා. මුදල් වැඩි වෙලා ප්‍රාග්ධනය වැඩි වෙලා. මුදල් වැඩි වෙලා ප්‍රාග්ධනය වැඩි වෙලා. රුපියල් ලක්ෂ 5ක් දාපු නිසා. රුපියල් ලක්ෂයක යන්ත්‍රයක් ගන්නවා. පුතේ ලක්ෂයක යන්ත්‍රයක් ගන්නකොට යන්ත්‍ර සෙට් එක වැඩි වෙනවා මේ. යන්ත්‍ර වලට එකතු වෙනවා ලක්ෂයක්. අපි යන්ත්‍රයක් ගන්නකොට මේ යන්ත්‍ර වලට ලක්ෂයක් එකතු වෙනවා. සල්ලි දීලානේ ගන්නෙ. එහෙනම් මුදල් වලින් ලක්ෂයක් අඩු වෙනවා. මුදල් වලින් ලක්ෂයක් අඩු වෙනවා. ලක්ෂයක් අඩු වෙනවා. ඊළඟට ලක්ෂ 3ක බැංකු ණයක් ගන්නවා. ලක්ෂ 3ක බැංකු ණයක් ගන්නකොට මුදල් වැඩි වෙනවා ලක්ෂ 3ක්. මුදල් වැඩි වෙනවා ලක්ෂ 3ක්. බැංකු ණයක් ගන්නකොට මුදල් වැඩි වෙනවා. බැංකු ණය ගත්තාම මෙන්න මේ පැත්තෙන් බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා. බැංකු ණය කියන වගකීම වැඩි වෙනවා ලක්ෂ 3ක්. මුදල් වැඩි වුණා බැංකු ණය කියන වගකීම වැඩි වුණා. මුදල් වැඩි වුණා බැංකු ණය කියන වගකීම වැඩි වුණා. ඊළඟට 50000ක බහඬ තොගයක් 80000කට මුදලට විකුණනවා. පුතේ 50000ක බඩු තොගයක් 80000කට සල්ලි වලට විකුණනවා. 50000ක බඩු වික්කොත් තොගේ 50000 මොනවා වෙනවද? අඩු වෙනවා. 50000ක බඩු වික්කොත් තොගේ 50000 අඩු වෙනවා. 80000කට වික්කාම ව්‍යාපාරයට මුදල් වෙනවා 80000. 50000ක බඩු 80000කට විකුණනවා. තොගය අඩු වෙනවා මුදල් වෙනවා කීයද ලාභේ? 30000යි. ඒක ප්‍රාග්ධනයට එකතු වෙනවා. ප්‍රාග්ධනයට එකතු වෙනවා. ඊළඟට ණයගැතියන්ගෙන් රුපියල් 15000ක මුදලක් ලැබෙනවා. පුතේ අපිට ණයගැතියෝ 15000ක් දෙනවා. එහෙනම් අපේ මුදල් වැඩි වෙනවා 15000. ඒක ණයගැතියන්ගෙන් අපි අඩු කරනවා මේ. ණයගැතියන්ගේ ගාණෙන් මේක අඩු කරනවා. මුදල් වැඩි වෙනවා ණයගැතියෝ අඩු වෙනවා. මුදල් වැඩි වෙලා ණයගැති අඩු වෙනවා. ඊළඟට රුපියල් 30000ක බහඬ ණයට ලබා ගන්නවා. 30000ක බහඬ ණයට ගත්තොත් තොග වැඩි වෙනවා. තොග වැඩි වෙනවා 30000. ණයට ගන්නකොට මොකද වෙන්නේ? ණය හිමි වැඩි වෙනවා. තොග වැඩි වෙනවා ණය හිමි වැඩි වෙනවා. තොගයක් ණයට ගත්තොත් තොග වැඩි වෙනවා ණය හිමි කියන වගකීම වැඩි වෙනවා. තොග වැඩි වෙලා ණය හිමි වැඩි වෙනවා. ඊළඟට රුපියල් 10000ක බැංකු ණය ගෙවනවා. රුපියල් 10000ක බැංකු ණය ගෙවනවා. අපි බැංකු ණය ගෙවුවොත් අපේ මුදල් අඩු වෙනවා 10000.
අපේ මුදල් අඩු වෙනවා 10000ක්. ඒ වගේම බැංකු ණය වලිනුත් 10000ක් අඩු වෙනවා. ණය ගෙවනකොට ණය අඩු වෙනවා. ගෙවලා නැති වෙලා යනවා. එහෙම නෙවෙයි. මුදලුත් අඩු වෙනවා, ණයත් අඩු වෙනවා. ගෙවනකොට. ඊළඟට ණය හිමියන්ට හරවාය වූ තොග 4000යි. අපි ණය හිමියන්ට තොග වගේක් හරවලා යවනවා. එතකොට අපේ තොග අඩු වෙනවා 4000. තොගේ අඩු වෙනවා. ණය හිමියන්ට යවන්නේ. එතකොට ණය හිමියන්ට ගෙවන්න තියෙන ගාණ අඩු වෙනවා. ණය හිමියන්ගෙන් මම ඒක අඩු කරනවා. ණය හිමියන්ට ගෙවන්න තියෙන ගාණ අඩු වෙනවා. ඊළඟට අයිතිකරු 2500ක බහඬ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවා. උදේ අයිතිකරු 2500ක බහඬයාගේ පෞද්ගලික ප්‍රයෝජනයට. ඒ කියන්නේ ගැණිලි. තොග අඩු වෙනවා. බහඬනේ අරන් යන තොග අඩු වෙනවා. ගැණිලි නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා. අයිතිකරු බහඬ ප්‍රයෝජනයට ගත්තොත් තොගෙන් අඩු වෙලා ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා. ඊළඟට අවසාන එක 20000ක බහඬ 30000කට ණයට විකුණනවා. 20000ක බහඬ 30000කට ණයට වික්කොත් තොගෙන් අඩු වෙනවා 20000. තොගෙන් අඩු වෙනවා 20000. 30000කට ණයට වික්කාම ණය ගැතිය වැඩි වෙනවා. අපිට සල්ලි ඕනේ. ඒගොල්ලන්ගේ ණය ගැතිය වැඩි වෙනවා 30000. තොග අඩු වෙනවා 20000ක්, ණය ගැතිය වැඩි වෙනවා 30000ක්. ලාභය කීයද? 10000යි. ප්‍රාග්ධනය විභාගෙදී ඔයාට කිව්වොත් පල්ලෙහාට එකතු කරන්න කියලා ඔයාට තියෙන්නේ මෙන්න මෙහෙම තීරුවක් ගහලා මෙන්න මේ විලක් ගහගෙන ඒක පල්ලෙහාට එකතු කරගන්න. එච්චරයි. උදාහරණයක් ගත්තොත් මේ තීරුව ධන 15000යි. ඕනනම් මේ තීරුව 26000යි. නම ගලපලා ගන්න එච්චර 2,90,000යි නම එකතු කරගන්න එච්චර. එකතු කරනවා කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. ඒක ඇකවුන්ටින් නෙවෙයි පුතේ. හරි. අපි දැන් ගනුදෙනු විස්තර කිරීමට යමු. අපේ විභාගයේ ඊළඟ කොටස තමයි ගනුදෙනු විස්තර කිරීම. දැන් අපි ගනුදෙනු දාලා තියෙන්නේ. උදාහරණ අංක 5යි 6යි අපිට ඉක්මනින් ඉවර කරගන්න පුළුවන්. ඒකේ තියෙන්නේ පුතේ ගනුදෙනු විස්තර කරන්න. ඒගොල්ලන් ගනුදෙනු දාලා තියෙනවා. අපිට තියෙන්නේ ගනුදෙනු ටික විස්තර කරගෙන යන්න. ඔයගොල්ලන්ට තියෙන්නේ දැන් මේ අද දවසේ හරි අද රැයට හරි කොයි හරි පුළුවන් වෙලාවකට හරි කැමති වෙලාවකට හරි ඔයගොල්ලන්ට තියෙන්නේ මොකක් කරන්නද? ඔයගොල්ලන්ට තියෙන්නේ පාස් පේපර්ස් පොත අරගෙන එහෙම කරන්න වැඩි. එතකොට මේ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. අද රැයට අපේ තියෙනවා A9 පේපර් ක්ලාස් එක හවසට. ඒවට සහභාගී වෙන්න 11 වසර දරුවන්. හරිද? බලන්න. එන්න උදාහරණ අංක 5ට. උදාහරණ අංක 5ට. හරි. බලන්න. පළවෙනි එක බලන්න. ඒකේ පුතේ ඒගොල්ලන් ගනුදෙනු දාලා තියෙන මම ඔයාලට පෙන්නන්නම්. සමීකරණය මෙහෙම තියෙනවා. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. හිමිකම වැඩි වෙලා තියෙනවා 50000. ඒ වගේම මෙතන මුදල් කියලා වැඩි වෙලා තියෙනවා 50000. අපෙන් අහනවා මේ ගනුදෙනුව මොකක්ද කියලා. කියන්න බලන්න. මොකක්ද මේ වෙලා තියෙන්නේ? යන්ත්‍රයක් ණයට අරගෙනද? බැංකු ණයක් අරන්ද? නැත්තම් වෙන මොකක් හරි කියන්න බලන්න මොකක්ද වෙලා තියෙන ජනප්‍රිය ගනුදෙනුව ඔයා දන්නවා. ඔව් අයිතිකරු රුපියල් 50000ක් ප්‍රාග්ධනයේ යෙදවීම. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් අයිතිකරු රුපියල් 50000ක් ව්‍යාපාරයට යෙදවීම නැත්නම් ප්‍රාග්ධනයේ යෙදවීම. අයිතිකරු රුපියල් 50000ක් දාලා ප්‍රාග්ධනය. මට කියන්න ඒක හැර වෙන මුකුත් මේකට කියන්න බැරිද? අයිතිකරු ප්‍රාග්ධනය දානවා කියන එක හැර වෙන මුකුත් කියන්න බැරි? බලලා කියන්න. අයිතිකරු ප්‍රාග්ධනය දාන එක හරි. ඒක වැරදි නෑ. ඒක හරි. වෙන මුකුත් කියන්න බැරිද? මම කියන්නේ අමතර ප්‍රාග්ධනය ඔය දානවනේ. ඒක නෙවෙයි. ඒ හැර වෙන විශේෂ දෙයක් කියන්න බැරි. වෙනත් වර්ගයක පුළුවන්. අන්න හරි. ආදායම් ලැබීම. හිතන්නකො කොමිස් ආදායමක් ලැබුණා කියලා. කොමිස් ආදායමක් ලැබුණොත් මොකද වෙන්නේ? මුදල් වැඩි වෙනවා. ආදායම් ලැබුණාම
මොකද වෙන්නේ? හිමිකම් වැඩි වෙනවා. පුතේ අපිට ආදායමක් ලැබෙනකොට අපේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. හොඳේ. ආදායම් ලැබෙනකොට මුදල් වත්කම වැඩි වෙනවා. ඒ වගේම ආදායම් ලැබෙනකොට පුතේ හිමිකම වැඩි වෙනවා. එහෙම නෙවෙයි. ආදායම් ලැබෙනකොට මුදල් වත්කම වැඩි වෙලා හරිද? හිමිකම වැඩි වෙනවා. එහෙනම් ඔයාට ඕන ලියන්න පුළුවන් පළවෙනි එකට අයිතිකරු ව්‍යාපාරයට රුපියල් 50000ක් එදවීම. නැත්නම් අයිතිකරු ව්‍යාපාරයට රුපියල් 50000ක ප්‍රාග්ධනයක් එදවීම. ඒක හරි. ඊට වඩා වෙනස් එකක් ලියන කෙනෙක්ට ඕන ලියන්න පුළුවන් රුපියල් 50000ක ආදායමක් ව්‍යාපාරයට ලැබීම. ආදායම් ලැබුණාම හිමිකම මොනවා වෙනවද? වැඩි වෙනවා. ඇයි ඔයාලට මම කිව්වේ නැද්ද? කලින් පාඩමේ ආදායම් වලදී මම කිව්වේ නේ හිමිකම වැඩි වෙන්නේ අවතර ප්‍රාග්ධනයෙන් විතරයිද? ආදායම් වලින් මම ආදාය නිර්වචනය කරේ කොහොමද? අයිතිකරු විසින් යොදන අමතර ප්‍රාග්ධනය හැර හිමිකම වැඩි වෙන්න බලපාන අනෙකුත් ගනුදෙනු ආදායම්. මතක තියාගන්න. හරි. ඊළඟ එක දෙවෙනි එක මොකද්ද වෙලා තියෙන්නේ? මුදල් වැඩි වෙලා යන්ත්‍ර. පුතේ ඒක වැරදි පොඩ්ඩක් හොඳේ. එකේ මුදල් අඩු වෙලා යන්ත්‍ර වැඩි වෙන්න ඕනේ. ලක්ෂයක් මුදල් අඩු වෙන්න ඕනේ. මුදල් අඩු වෙලා යන්ත්‍ර වැඩි වෙන්න ඕනේ. මෙහෙමයි වෙන්න ඕනේ. මුදල් අඩු වෙලා යන්ත්‍ර වැඩි වෙන්න ඕනේ. දැන් ඉස්සරට කියලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා? යන්ත්‍රයක් මිලදී ගැනීම. රුපියල් ලක්ෂයක යන්ත්‍රයක් මිලදී ගැනීම. පේපර් මාකින් වල අපි දකින දෙයක් තමයි ළමයි ලියන්නේ නැහැ. ලියන්නේ කෙලින්ම යන්ත්‍ර මිලදී ගැනීම. එහෙම හරියන්නේ නැහැ. වටිනාකමක් දාන්න ඕනේ. රුපියල් ලක්ෂයක යන්ත්‍රයක් මිලදී ගැනීම. ඒක ලියන්න ඕනේ අනිවාර්යෙන්. රුපියල් ලක්ෂයක යන්ත්‍රයක් මිලදී ගැනීම. තුන්වෙනි එක තොග වැඩි වෙලා මුදල් අඩු වෙනවා. දැන් මුදල් තොග වැඩි වෙලා 20000ක තොග වැඩි වෙලා 20000ක තොග වැඩි වෙලා 20000ක් මුදල් අඩු වෙලා මොකද්ද වෙලා ඇත්තේ? 20000ක තොගයක් මිලදී අරගෙන ව්‍යාපාරයේ මුදලින් කියන්න ඕනේ. ඒක අපි දන්නවනේ පුතේ කොහොමද? අපි ලියන්න ඕනේ රුපියල් 20000ක තොගයක් මිලදී ගැනීම. රුපියල් 20000ක බහඬ මිලදී ගැනීම. රුපියල් 20000ක බහඬ නැත්නම් 20000ක තොග මිලදී ගැනීම. ඊළඟට හතරවෙනි එක මුදල් වැඩි වෙලා වගකීම් වැඩි වෙලා. මුදල් වැඩි වෙලා 50000ක් වගකීම් වැඩි වෙලා. කියන්න බලන්න ගනුදෙනුවක් මොකද්ද වෙලා ඇත්තේ? මුදල් වැඩි වෙලා අන්න හරි බැංකු ණයක් අරගෙන නේද? ඔළුවට ගන්න වගකීම් ඇතුලේ කවුද ඉන්නේ? වගකීම් ඇතුලේ ඉන්නවා බැංකු ණය හිමියෝ. මෙතන මුදල් වැඩි වෙලා වගකීම් වැඩි වෙලා කියන අපි බැංකු ණයක් අරගෙන 50000ක රුපියල් 50000ක බැංකු ණයක් ලබා ගැනීම. රුපියල් 50000ක බැංකු ණයක් ලබා ගැනීම. අවසාන එක මුදල් අඩු වෙලා හිමිකම අඩු වෙලා. මුදල් අඩු වෙලා හිමිකම අඩු වෙලා. ඔය බලන්න කියන්න බලන්න. මුදල් අඩු වෙලා හිමිකම අඩු වෙලා නේද? එකක් තමයි අපිට ලියන්න පුළුවන්. ඔයා දන්නවා ජනප්‍රියම එක මොකක්ද? අයිතිකරු ගැනීම කරලානේ. ගැනීම කරලා අයිතිකරු රුපියල් 5000ක් ගැනීම කිරීම. තව જાතියක් තියෙනවා කියන්නේ. අන්න හරි වියදමක් ගෙවලා. විදුලි වියදම් ගෙවීම, රක්ෂණේ, වරි පනම් නේ, සේවක වේතන. වියදම් ගෙවනකොට මුදල් අඩු වෙනවා, හිමිකම අඩු වෙනවා. එහෙනම් මතක තියාගන්න එක්කෝ ගැනීම කිරීම නැත්නම් වියදම් ගෙවීම. කැමති එකක් ලියන්න පුළුවන්. අයිතිකරුව වියදම් ගෙවන නැත්නම් ගැනීම කරලා. හරි. අද දවස කවද්ද? අද කවද්ද දිනේ 28ද? ආද 30. මේ මාස ඉවරයි හෙටින් හොඳේ. කෙමෙන් ලඟ වෙනවා. මොකටද? මරණයටද? නෑ, විභාගෙට. විභාගෙත් එක්තරා ආකාරයකට ඒ වගේ තමයි ඉතින්. හරිද? කෙමෙන් ලඟ වෙනවා. දැන් මේ මාස ඉවරයි හෙටින්. හොඳේ. හෙටින් ඉවරයි පළවෙනි මාස බලන්න. අවුරුද්දෙන් මාසයක් ගියා. මේ අවුරුද්ද ඊයේ පෙරේද ලැබුවා වගේ. හරිද? ඊයේ පෙරේද ලැබුවා වගේ මාසයක් ඉවරයි. එතකොට තව තියෙනවාට පෙබරවාරි තියෙන කොට මාසයක්. පෙබරවාරි කොටයි. මාර්තු ටිකක් තියෙනවා. ඒප්‍රිල් අප්‍රේල් ඔයා ඉතින් ඔය ඔන්චිලි පැදලා නේ. ඊට පස්සේ රබන් ගහලා නෑගම් වල ගිහිල්ලා හිස තෙල් ගාලා හදිසියවත් ඔය ඔබිකෝන් එහෙම හදාගත්තොත් ඉතින් මේ මාසෙ ඉවරයි. ගොඩක් වෙලාවට
ඔය මාසේ 10 වෙනිදා ඉඳන් 20 වෙනකම් කනවනේ. සාමාන්‍ය ආයතන වල පන්තිත් සතිය අනිවාර්ය දෙනවනේ අර. එක දිගට එන සෙට් එකකුත් තියෙනවනේ පොයේවල් අරවා මේවල් එක දිගට වැඩලා තියෙනවනේ. කොහොමද අවුරුද්ද සතිය පන්ති කරන්නේ නැහැ 10 වෙනිදා ඉඳන් 20 වගේ වෙනකම් පන්ති කරන්නේ නැහැ. එතකොට ඔය දවස් 10 ඉවරයි. ඔය අප්‍රේල් මාසේ කියන්නේ තේරෙන්නේ නැහැ. 5 වෙනිදා විතර යනකම් ඉඳන් යනවා පෝලිං ගානේ. මම ඇඳුම් ගන්න මේ පට්ට පොලිමක් තියෙන මොකද බඩුත් නැහැ සල්ලිත් නැහැ මිනිස්සු ගා බඩුත් නැහැ බඩුත් ගණන් ඒ නිසා ගිහිලා ගිය පාර වගේ පමුණුවේ ගිහිලා පමුණුවේ රැල්ලක් ඇති උනේ කොරෝනා ඒ වගේ හොඳයි මේ පාරක් ගිහිල්ලා හරිද රෙදි කඩවල ගානේ කියලා දවස් දෙක තුනක් විතර මේ ඉවරයි ඊට පස්සේ අවුරුදු කනවා අවුරුද්දෙන් පස්සේ ඉතින් අවුරුදු උත්සව තියේ දැන් සංගීත ප්‍රසංග තියෙනවනේ මේ කාලේ නා අවුරුදු උත්සව අනිවාර්යෙන් තියෙන්නේ ඒ නිසා ඒවටත් ඔය ගිහිල්ලා ගම හරහාම දුවලානේ බට්ට පැනලා පොටු පැනලා ඒක එකව පැනලා නේ එහෙම කරලා ඊට පස්සේ එනකොට හරි අවුරුදු ඉවරයි ඊට පස්සේ වෙසක් නේ හරි වෙසක් මාසෙම කොහොමත් ඉතින් විභාගෙ තියෙනවනේ ඊට පස්සේ පන්සල් කෝවිල් පල්ලි ගාන යනවා සෙට් එකක් වෙනම නේ කරන්න දෙයක් නැහැ දැන් වෙන මම දැන් අවුරුදු කාලා දැන් මේ කරපු ටිකක් නැති වෙනවා අවුරුදු කන්න ගියාම ඒකයි මෙච්චර කල් කරපු ටිකක් අර අවුරුදු මාසේ ඔයා වැඩ නොකරොත් මොකද වෙන්නේ නැති වෙලා යනවා ඊට පස්සේ යනවා පන්සල් වල පල්ලි වල ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ ඉතින් අනේ අපිට මෙහෙමයි කියලා මේ දෙවියෝ ගාව ගිහිල්ලා අඬාගෙන ඇලපිලා පූජා වට්ටේ මරන් ගිහිල්ලානේ නූල් එහෙම සමහර පිරිත් නූල් බඳිනවා මෙතන ඉඳන් මෙහෙම මෙතනට බඳින පිරිත් නූල් අර විභාග වීතිකාව එහෙම තියෙනවා ඉතින් ඒ නිසා ඒව තමයි වෙන්නේ ඒ නිසා අපි මේ කියන්නේ වෙන්න කලින් හරිද වැඩ කරන්න ඔය මොනවා කරත් වැඩක් නෑ අප්‍රේල් කියන නැත්නම් අවුරුදු කියන්නේ පුතේ මේ 2022 විතරක් තියෙන එක නෙවෙයි හොඳේ අප්‍රේල් කියන්නේ සිංහල අලුත් අවුරුදු එනවා අපි පොඩි කාලේ ඉඳන්ම තිබ්බ එක ඒකයි මම කියන්නේ සමහර අය හිතනවා මේ අවුරුදු විතරයි දන්නේ අප්‍රේල් තියෙන්නේ මේ අවුරුදු විතරයි දන්නේ සිංහල නේ මේ පොඩි කාලේ ඒ කාලේ ඉඳන්ම තිබුණා ලබන අවුරුද්දේ තියෙන බය වෙන්න එපා හරිද ඇඳිරි නීතිය දාලවත් එහෙම බලක් නැහැ ලබන අවුරුද්දේ තියෙනවා ඊට පස්සේ හරියනවා ඒ නිසා මේක අවසාන සිංහල අලුත් අවුරුද්ද කියලා සලකලා ඒකේ මේ මාසේ පිස්සු කියලා නිකන් ආතල් දීලා එහෙම වෙන්න එපා මේ ටිකේ වැඩ කරගන්න දැන් වර්කින් තව මාස කීයද පෙබරවාරි මාර්තු අප්‍රේල් මාස 3යි හරියටම තියෙන තුලා මාරක් වගේ ඉතින් ලොකු වැඩ ප්‍රමාණයක් කරන්නත් ඇති වැඩ කරපු සෙට් එකක් වෙනම ඇති මතක තියාගන්න වැඩ ටික කරගන්න පොඩි කාලේදී හරි හරි බලන්න 6 වෙනි එකේ තියෙනවා පුත 1 2 3 4 5 6 7 තීරු 7ක් තියෙනවා මම ගන්නවා 7 පොඩ්ඩක් පෙන්නන්න ඔයාට ඉස්කෝල වල ඉතින් වැඩි කාලේ යන්න පුළුවන් ඒ දන්නේ මේ දවස්වල ඉස්කෝල වල දරුණුවට කොරෝනා ව්‍යාප්ත වෙලා තියෙන්නේ හරි අපි ලියා ගන්නවා මුදල් තොග ණයගෙති යන්ත්‍ර බැංකු ණය ණය හිමිකම් අපිට තියෙන විස්තර කරන්න ඒගොල්ලන් ගනුදෙනු දාලා තියෙන්නේ පළවෙනි එක මුදල් වැඩි වෙලා 50000ක් හිමිකමත් වැඩි වෙලා 50000ක් හොඳයි මුදල් වැඩි වෙලා 50000ක් හිමිකම වැඩි වෙලා 50000ක් වෙන්න ඕනේ හිමිකම වැඩි වෙලා 60000ක් නෙමෙයි 50000ක් මුදල් වැඩි වෙලා 50000ක් හිමිකම වැඩි වෙලා 50 අයිතිකරු ව්‍යාපාරයට ප්‍රාග්ධනය යෙදවීම. ඔයාලා පුළුවන් ලියන්න අයිතිකරු ව්‍යාපාරයට රුපියල් 50000ක් යෙදවීම. අයිතිකරු ව්‍යාපාරයට රුපියල් 50000ක අමතර ප්‍රාග්ධනයක් යෙදවීම. එහෙම නැත්නම් රුපියල් 50000ක ආදායමක් ව්‍යාපාරයෙන් ලැබීම. රුපියල් 50000ක ආදායමක් ලැබීම. ඒත් හරි. ආදායම් ලැබීමත් හරි. තොග වැඩි වෙලා ණය හිමි වැඩි වෙලා. ඒ තොග තීරුව වැඩි වෙලා 30000. ණය හිමි වැඩි වෙලා 30000. මොකද්ද වෙලා තියෙන්නේ? කියන්න බලන්න. රුපියල් 30000ක තොගයක් ණයට ලබා ගැනීම. අන්න හරි. 30000ක තොගයක් ණයට ලබා ගැනීම. කියන්න ඕනේ රුපියල් 30000ක තොගයක් ණයට ලබා ගැනීම.
පුතේ මුදල් වැඩි වෙලා 25000ක්. මුදල් වැඩි වෙලා 25000ක්. තොග අඩු වෙලා 10000ක්. ඒ වගේම හිමිකම වැඩි වෙලා 15000ක්. මොකද්ද වෙන්න පුළුවන් දේ? තොග අඩු වෙලා මුදල් වැඩි වෙලා තොග අඩු වෙලා මුදල් වැඩි වෙලා මෙන්න මෙහෙන් හිමිකම වැඩි වෙලා. තොග අඩු වෙලා කියන්නේ තොග විකුණලා නේ. තොග අඩු වෙලා කියන්නේ තොග විකුණනනේ. ඒක නම් 10000ක තොගයක් රුපියල් 25000ක මුදලට විකිණීම. 10000ක තොගයක් 25000ක මුදලට විකිණීම. එතකොට 15000ක ලාභයක් තියෙනවනේ. ඒක තමයි මේ. අපි ලාභය ලියන්න ඕනේ. අපි ලිව්වා නම් ඇති රුපියල් 10000ක තොගයක් රුපියල් 15000ක මුදලට විකිණීම කියලා. එහෙම ලිව්වා නම් ඇති. රුපියල් 10000ක තොගයක් රුපියල් 15000ක මුදලට විකිණීම කියලා ලිව්වා නම් හොඳටම ඇති. අංක 4. මුදල් 15000ක් වැඩි වෙලා බැංකු ණය 15000ක් වැඩි වෙලා. කින්ස්ලි කියන්න බලන්න. මුදල් වැඩි වෙලා බැංකු ණය වැඩි වෙලා. මොනවද ලිව්වේ? 15000ක බැංකු ණයක් ලබා ගැනීමනේ. බැංකු ණයක් අරගෙනනේ මුදල් ලැබිලා බැංකු ණය වැඩි වෙන්නේ ණය ගන්නකොට. බැංකු ණය ගන්න බැංකු ණය වැඩි වෙනවා. අපිට මුදල් වෙනවා. අංක 5. මුදල් 30ක් අඩු වෙලා යන්ත්‍ර 30ක් වැඩි වෙනවා. මුදල් 30000ක් අඩු වෙලා යන්ත්‍ර 30000ක් වැඩි වෙලා. මුදල් අඩු වෙලා යන්ත්‍ර වැඩි වෙන්නේ යන්ත්‍රයක් මිලදී අරගෙන රුපියල් 30000ක යන්ත්‍ර මිලදී ගැනීම. රුපියල් 30000ක යන්ත්‍ර මිලදී ගැනීමනේ. රුපියල් 30000ක යන්ත්‍ර මිලදී ගැනීම. තියාගන්න. මේක ඉවර වෙච්ච ගමන් මම විශේෂ ගණදෙනුවක් කියලා දෙනවා. ඒක පොඩ්ඩක් අහගන්න ඕනේ. යන්නේ නැහැ දුවලා. සමහර අය ගාන ඉවර වෙනකොට යනවා. සමහර අය කැපැසිටි දෙනවා. ඒගොල්ලන් ඉතින් අදාගත්ත ලිමිට්ස් තියෙනවා. මොනවද? මේ ගාන ඉවරනම තියෙනවා ඊළඟ ගාන ඕනේ. එහෙම තියෙනවා. ප්‍රතිඵල එන්නෙත් එහෙම තමයි. ප්‍රතිඵල එන්නෙත් එහෙමයි. ඔයා කරන්නේ දැන් සමහර අපි දැක්කද ඔන්ලයින් ගේම් පන්තිය පටන් ගන්නකොට ඉන්න 10ක් 15ක් කොහොමද අඩු වෙනවනේ පන්ති වල. ඒගොල්ලන්ට ප්‍රතිඵල එන්නෙත් එහෙමයි. කොහොමද? ඒගොල්ලන් හිතනවා නම් මේ ටික ඇති කියලා ප්‍රතිඵලත් එහෙම තමයි. එහෙම වෙන්න බෑ නැත්තම් නේ මේ පන්ති අවසාන වෙනකන් ඉන්න උන්ටයි පන්තියේ භාගයක් ඉන්න උන්ටයි දෙගොල්ලන්ටම එක ප්‍රතිඵලයක් අහම වැඩක් තියෙනවා නේ. එහෙම වැඩ එහෙනම් අර උන් අන්තිම වෙනකන් තියන්නේ කියලා හරියන්නේ උන් මැදදී යවනවා. ඒ නිසා මතක තියාගන්න ප්‍රතිඵල එන්නේ එහෙම. ඔබ වපුරන බීජ වලට සමානව ඔබට අස්වැන්න ලැබෙනවා. හරිද? ඔබ වපුරන්නේ වී නම් ඔයාට ඒව තමයි ලැබෙන්නේ. ඔයා පොල් පැලයක් හිටවලා කොස් ගෙඩියක් බලාපොරොත්තු වෙන්න එපා. ඒක සාධාරණ නෑ. ඔයා වැඩ කරපු ප්‍රමාණයට සමානව ඔයා ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න. ඔයා S1කට 100කට වැඩ කළා ඔයා ඒකක් කියලා බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වෙන්නේ නෑ. එහෙම කොහොමත් වෙන්නේ. ඒ නිසා හිත හදාගෙන මුදල් වැඩි වෙලා ණය ගැති අඩු වෙලා. මුදල් වැඩි වෙලා ණය ගැති අඩු වෙලා. මොකද්ද වෙලා තියෙන්නේ? ණය ගැතියන්ගෙන් රුපියල් 10000ක් ලැබීම. අපිට ණය ගැතියන්ගෙන් රුපියල් 10000ක් ලැබිලා නේ. ණය ගැතියන්ගෙන් රුපියල් 10000ක මුදලක් ලැබීම. මුදල් අඩු වෙලා ණය හිමි අඩු වෙලා. 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 මුදල් අඩු වෙලා ණය හිමි අඩු වෙන්නේ ණය හිමියන්ට රුපියල් 7500ක් ගෙවලා. හරි. අපි ඒ ටික ඔක්කොම ඉවරයි දැන්. හොඳේ. දැන් මුළු මේ ණය හිමියන්ට රුපියල් 7500ක් ගෙවි. දැන් මුළු ඔක්කොම ටික ඉවරයි. හරිද? ආගම මම විශේෂ වැදගත් දෙයක් කියලා දෙනවා. මෙයාකට. මට තව කියන්න දෙයක් කියන්න. දැන් ඔයගොල්ලන්ට ආයි වාර විභාගයක් එනවා. හොඳේ. වාර විභාගයක් එනවා. මම හිතන්නේ මාර්තු හරි අප්‍රේල් හරි ඔයගොල්ලන්ට විභාගෙට යන්න කලින් අවසාන වාර විභාග එනවා. එතකොට ලකුණු අඩු වෙලා නිකන් දුක් වෙන්න එපා. එතකොට කරන්න පුළුවන් මගුලක් නැහැ. මාර්තු 15 ද. ඒක මාර්තු 15 වෙන්න. එහෙම වුණාම මේ මාසෙට කරන්න බෑනේ. මාසෙට කරන්න බෑනේ. මාසෙකින් මාසෙට එකක් කරන් දෙන්න. එහෙම බෑ. මාසෙකින් එකක් කරන් දෙන්න පුළුවන් නම් කිව්වේ. පුළුවන් බැරි කමන්නේ නැති මේකම කැප වෙලා එහෙම ඉන්න ඕනේ. ඔයා වෙනුවෙන් අපිට ආයි මාසයක් මුලින් ඉඳන් උගන්නන පන්තියක් දාන්න බෑනේ මාසෙ. හරිද? ඒකයි මම කියන්නේ. ඒ නිසා මේ අන්තිම කාලේ බොරුවට කෑ ගාගෙන නිකන් දඟලන්න ඕනේ නැහැ.
මේ ටිකේ වැඩ කරගත්තා. අන්තිමට අනේ සර් බලන්නකො කලින් ටිකේ කරගන්න බැරි වුණා. ෆෝන් එක කියලා තිබ්බ ඔන්ලයින් එන්න බැරි වුණා. අපි දැකලා තියෙන ඔන්ලයින් එනවා. ගොඩක් ළමයි. හරිද? අපි දැකලා තියෙන අපි මේ මෙහෙම ඉන්නකොට අපි දැකලා තියෙනවා සමහරු මේ ස්ටේටස් දාලා තියෙන ෆෝන් එකේ මේ වෙලාවේ පන්ති එන්න ඕන අය මේ පන්ති ඉන්න ඕන. ඒ නිසා අපි කියන්නේ එහෙම කරන්න එපා. අන්තිමට මාර්තු මාසේ පහු වෙලා එහෙම වෙනකොට වැඩක් කරගන්න බෑ. හරිද? ඒ නිසා දැම්ම වැඩ ටික කරගන්න. නැත්නම් අන්තිමට පස්සේ දුක් වෙන්න වෙයි විභාගේ ලඟ වුණා. මේ අවුරුද්ද ඔයගලන්ට එන අභියෝගාත්මක අවුරුද්දක් කියලා කියනවනේ නේ. ඔය ඔන්ලයින් තියෙන කේස් එක ඔන්ලයින් වලින් ඉගෙන ගත්තේ ඔයගොල්ලෝ. ඔය මැයි විභාගේ ඉන්න දරුවෝ. ඔන්න අභියෝගාත්මකයි කියලා කියනවා. හරිද? අභියෝගාත්මකයි කියුවට ඔයගලට ඇති අභියෝගයක් නැහැ. ඔයගලට එන්න chance එකක් ලැබුණා. පට්ට chance එකක් ලැබුණේ. ඔය දුර බැල ළමයින්ට එහෙම නොමිලේ පන්ති කොච්චර තිබුණාද? සිලබස් එක 7-8 පාරක් ඉගෙන ගන්න තිබුණා. අපි දක්කනේ පන්ති නේ. මම අපි විතරක් නෙවෙයි ලංකාවේ ගොඩක් අය නොමිලේ පන්ති කරා. ඔය නොමිලේ පන්ති ටිකට ගියත් ගිය ටිකේ කරගන්නේ. සමහරව ඒ වෑයමක් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ නේද? මොනවද කරේ? බොරුවට නිකන් නොමිලේ පොඩ්ඩක් එන්නේ ගිහිල්ලා අරකයි මේකයි කියලා. මේ වැනි හිටිය මිසක් වැඩක් කරගත්තේ නෙමෙයි. හරිද? ඒ වෑයම් හරි ඉගෙන ගන්න තිබුණා. වෙන මොනවද? හරිද? පන්ති තිබුණ ඕන තරම් ඉගෙන ගන්න. අනිත් එක ඉස්සර වගේ නෙවෙයි පන්තිකට යන්න බැරි වුණොත් රෙකෝඩින් තියෙනවා. තේරුම් නැති වුණොත් රෙකෝඩින් තියෙනවා. 3-4 පාර බලලා තේරුම් ගන්න පුළුවන්. එහෙමයි හිටියා. ගොඩ ගිය පිරිසක් හිටියා. නැති පිරිසකුත් හිටියා. හරි. ඊට වැදගත් එකක් මම දැන් ඔයාලට උගන්වන්නම්. මට කියන්න මෙන්න මේක ගලපන විදිය. මේක ගලපන විදිය. මේ බලන්න. මේ සමීකරණය දාන විදිය කියන්නේ. මට ඒ જાති ගාණක් දාන්න බැරි වුණා. ඒකයි මම මේ කියන්නේ. මේක විභාග එනවා. මේ පාර විභාග එනවා මේ මාසෙ. මේ මාස විභාග එනවා. එතකොට මාව මතක් කරන්න අපේ අම්මලා මතක් කරලා වැඩක් නැහැ. හරිද? සමහර අය අපි වලේ මතක් කරන්නේ පේපර් එකට ගියාම අපේ අම්මලා. අපේ වරදක් නැහැ. ඕගොල්ලන්ගේ තමයි වරද තියෙන්නේ. මේ බලන්න. රුපියල් 1000ක පොලියක් සමග රුපියල් 2500ක බැංකු ණය වාරිකයක් ගෙවීම. ඔන්න ඔබ ගොඩාක් ජනප්‍රිය එකක්. විභාගයේද අනිත් ඒවාට වඩා පොඩ්ඩක් වෙනස් එකක්. සමහර අයට ඔක පැටලෙනවා. ඒකයි මම මේ කිව්වේ. රුපියල් 1000ක පොලිය සමග රුපියල් 2500ක බැංකු ණය වාරිකයක් ගෙවීම. කියන්න බලන්න. මට කියන්න කොහොමද මේක ගලපන්නේ පුතේ? මුදල් කියන වත්කම කොහොමද වෙන්නේ? මට කියන්න මොනවද වෙන්නේ? වත්කම් වලට බලපෑමක් තියෙනවද කියන්නේ? මේ ගනුදෙනුවෙන් වත්කම් වලට බලපෑමක් තියෙනවද? මේ ගනුදෙනුවෙන් වත්කම් බලපෑමක් තියෙනවා. මොකද්ද වෙන්නේ? මේ ගනුදෙනුවෙන් වත්කම් වලට බලපෑමක් නැහැ. තියෙනවා. මුදල් අඩු වෙනවා. නෙමෙයි 1000ක බැංකු ණය පොලිස් සමග බැංකු ණය වාරිකයක් ගෙවීම. මුදල් ගෙවනවනේ. බැංකු ණය ගෙවනකොට මුදල් අඩු වෙනවනේ. කීයක් අඩු වෙයිද මුදල්? මුදල් කීයක් අඩු වෙනවද? මුදල් අඩු වෙනවා 2500යි. මේ යන්න ආගන්න සමහරට 3500යි එක උත්තර වෙනවා. නෑ මේ 1000ක පොලිස් සමග පොලියක් එක්ක 2500ක බැංකු ණය වාරිකයක් ගෙවීම. බැංකු ණය වාරිකය කිව්වහම ඒක ඇතුලේ පොලිය තියෙනවා රත්තරනේ. පොලිය තියෙනවා. බැංකු ණය වාරිකයක් කිව්වහම ඒක ඇතුලේ පොලිය තියෙනවා. අපි ආයෙත් මේකට පොලිය එකතු කරන්න ඕනේ නැහැ. ඔයා දැකලා තියෙනවද කවුරු හරි මිනිස්සෙක් බැංකුවට ගිහිල්ලා මෙන්න මගේ පොලිය මෙන්න මගේ ණය එහෙම ගෙවනවා. ඔයගොල්ලන්ගේ තාත්තා වාහන අරගෙන ඇති ගෙවන්න. ෆිනෑන්ස් දාලා වාහන අරන් ඇති. ගෙවාගෙන යන්න. කවදා හරි ඔයගොල්ලන්ගේ තාත්තා මෙන්න පොලිය මෙන්න ණය කියලා ගෙවනවද නැහැ. මෙන්න වාරිකේ. මම ලීසින් වාරිකේ ගෙවන්නත් තියෙනවා. ෆිනෑන්ස් වාරිකේ දාන්නත් තියෙනවා. මෙන්න වාරිකේ දැම්මා. මං ඊළඟ වාරිකේ ගෙවුවා. එහෙම කියන්නේ. වාරිකය තුලේ පොලිය තියෙනවා. මේකේ පැහැදිලිව කියනවා සමග කියලා. එතකොට ඔයා 2500යි ගෙවන්න. ඔයාගේ මුදල් කියන වත්කම අඩු වෙනවා 2500. ඔයා 2500ක් ගෙව්වට 1000ක් ගෙවන්නේ මොනවද? 1000ක් ගෙවන්නේ පොලිය. පොලිය කියන්නේ ව්‍යාපාරේ මොකද්ද? පොලිය ව්‍යාපාරේ වියදමක්. එහෙනම් හිමිකම අඩු වෙනවා 1000.
හිමිකම අඩු වෙනවා 1000 පොලි. එතකොට ඇත්තටම ඔයා 2500ක් දුන්නට පුතේ පොලියේ 1000ක් දෙන්න. බැංකුව ණයෙන් අඩු කරන්නේ කීයද? බැංකුව ණයෙන් අඩු කරන්නේ 1500. ඔන්න බැංකු ණය කියන වගකීම අඩු වෙනවා 1000. හොඳට බලා ගන්න. මේ විභාගිනවා මේක ජනප්‍රිය එකක්. ඒක මම කිව්වේ. ප්‍රටියුට් එකක දාන්න බැරි වුණා ඒ જાති ගාන. ඒකයි මම පැහැදිලි. මේ බලන්න අපි 2500ක් බැංකුවට ගිහිල්ලා දෙනවා. මොකද කියන්නේ? හරිද? අපි රුපියල් 2500ක් මේ බලන්න අපි සරල උදාහරණයක් ගමු. ඔයාගේ අම්මා මේ දවස්වල අමාරුයි පුතේ ජීවත් වෙන්න. ආර්ථිකේ නන්නත්තරයි ඉන්නේ. ඒ නිසා ඔයාගේ අම්මා ගිහිල්ලා අම්මගේ කරේ දාලා තියෙන මාළේ උකස් තියනවා බැංකුවේ. මාළේ බැංකුවේ උකස් තියලා රුපියල් 10000ක් ගන්නවා. හිතන්න සරලයි. ඔයයි අම්මයි යනවා බැංකුවට. අම්මා මාළේ උකස් තියලා 10000ක් ගේනවා. අම්මා ගාව සල්ලි නැති හින්දා අම්මා 10000ක් අරන් එනවා. අම්මා යනවා ආයි මාස 3-4කට පස්සේ බැංකුවට ඔයත් එක්කම යන්නේ. රුපියල් 2-3000කුත් අරගෙන යන්නේ අම්මා ගාව ලොකු සල්ලියක් නෑ. අම්මා කීතන් ඉන්නවා. ටික හරි ගෙවා ගන්න ඕනේ. එකපාර ගෙවන්න බෑනේ. ඔයත් එක්ක යනවා අම්මා රුපියල් 2500කුත් අරගෙන බැංකුවට ගෙවන්න. බැංකුවට ඔයගොල්ලන්ගේ අම්මා ගිහිල්ලා රුපියල් 2500ක් දුන්නාම බැංකුවේ මහත්වරු ඒ 2500ම මේ 10000න් අඩු කරනවද? 2500ම අඩු කරලා එහෙනම් අම්මා තව 7500ක් ගෙනත් දෙන්නකෝ. අපි මාළේ දෙන්න. එහෙම කියනවා කරන්ට් එකක් ගියා.